නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මුංච පුරේ මුංච පච්චිතෝ මජ්ජේ මුංච භවස්ස පාරගු සබ්බත් විමුත්ත මානසෝ න පුන ජාති ජරං උපේහිසීති. සාදු සාදු සාදු. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි අදත් ධර්ම දේශනාව සමග තමයි එකතු වෙලා ඉන්නේ මේ වැඩසටහනේ මුල් කොටස විදිහට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි වෙලාවක් අරගෙන මොකක් හරි අද දවසට හොඳයි කියලා කල්පනා වෙච්ච දෙයක් පිළිබඳ පොඩි කතා බහක යෙදෙන්න. ඉතින් ඒ සඳහා මට හිතුණා මේ ඉන්න පිරිසගේ හිතේ චිත්‍රයක් ඇඳලා, යම් කිසි සිදුවීමක චිත්‍රයක් ඇඳලා මේ කතාවට එළඹෙන්න කියලා. මොකද්ද මේ චිත්‍රය කියන එක අපි පොඩ්ඩක් අපිට පුළුවන් විදිහට අපි හිතේ ඇඳගෙන බලමු. මොන වගේ අවස්ථාවක්ද, මොන වගේ සිදුවීමක්ද මෙන්න මේ චිත්‍රයට නැගෙන්නේ කියලා. ඉතින් මේ මොකද්ද මේ අවස්ථාව? අපි හිතමු ඕන දැන් කනා මැදිරියෙක් ඉන්නවා. මේ සතා බොහොම රාත්‍රියක බොහොම අලංකාර එළියක් විහිදවනවානේ. ඒක අපිට බොහොම ප්‍රියජනකයි. එතකොට ඒක බොහොම ඇස් මත් කරවන සුළුයි. ඉතින් එන්නේ වගේ බොහොම අලංකාර එළිය විහිදෙන සතෙක් අපි හිතමු යම් කිසි ගහක අත්තක කොළයක වහලා ඉන්නවා. ඔන්න එක පැත්තක් මේ චිත්‍රේ. ඊළඟට අනිත් පැත්තෙන් ගෙම්බෙක් කට අරගෙන අන්න අර සතාව ගිල ගන්න බලාගෙන ඉන්නවා. එක පැත්තකින් අලංකාර සතෙක් අර විදිහට බොහොම වයිවර්ණ ලස්සන රූපයක් මවාගෙන ඉඳද්දී ඒ සතාවම ගිල ගන්න තව පැත්තකින් ගෙම්බෙක් කට අරගෙන ඉන්නවා. එතකොට දැන් ඔන්න දිව කොයි මොහොතේ හරි ඇවිල්ලා මේ සතාව දැහැ ගන්න ආකාරයක් තමයි මේ චිත්‍රයට නැගිලා තියෙන්නේ. එක පැත්තකින් අර සුන්දරත්වයක් පෙන්වුම් කරද්දී තව පැත්තකින් අන්න අර කට ඇරගත්ත අඳුරක් මේ අවස්ථාවේ ගැලපිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය කී මොහොත ඇත්තටම මෙන්න මේ සෙන් කවියක එන සිදුවීමක මොහොතක් තමයි මම මේ චිත්‍රයට නගන්න උත්සාහ කරේ. අනේ කතාව මොකද්ද? මෙන්න මේ සටෝරි කියලා යම් කිසි අදහසක් ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. ඒ අදහසට ගැලපෙන මොහොතක් තමයි මේ චිත්‍රයට නැගෙන්නේ. එතකොට මේ සුන්දරත්වයක්, බොහොම අලංකාරත්වයක් එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් ඒක ගිල ගන්න සූදානම් වෙච්ච අඳුරක්, අර විදිහට අපි අකමැති පැත්තක්, අර විදිහට බය දනවන පැත්තකුත් කට අරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔය මොහොත පිළිබඳ කතා කරනවා. මෙන්න මේ මොහොත මේ ජීවිතයේ යථාර්ථය දකින්න පුළුවන් මොහොතක් තමයි මේ අවස්ථාව. මේ ජීවිතයේ නියම ස්වභාවය පෙන්눔 කරන මොහොතක් තමයි මේ චිත්‍රයට නැගිලා තියෙන අවස්ථාව කියලා ගෙනහැර දක්වනවා. ඉතින් මෙන්න මේ කියන කතාව අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න අපේ ශක්ති ප්‍රමාණයෙන් උත්සාහයක් ගමු. ඉතින් මේ කට්ටියට හිතෙන්න පුළුවන් අපි නම් ඔය වගේ අවස්ථාවක නෙමෙයි ඉන්නේ, ඊට වැඩිය බොහොම පහසු අවස්ථාවක තමයි අපි ඉන්නේ කියලා. ඉතින් මෙන්න මේ ජීවිතයේ ඔය කී ආකාරය අපි ටිකක් විමසලා බලමු. මේ විදිහේ පහසුවක් අපිට ලං කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඇත්තටම මෙන්න මේ වගේ විචිත්‍ර ස්වභාවයක් පෙන්නද්දී ඒත් එක්කම ගැලපිච්ච අඳුරක්, කලවර ගතියක්, බයක් මේ ජීවිතය තුළ තියෙනවද කියන විමසීම අපි කරන්න උත්සාහයක් ගමු. ඉතින් දැන් අපි හිතමු අපි කල් ගෙවනකොට අපිට නොයෙකුත් සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
එතකොට බොහොම භයානක සිදුවීම් වෙන්න පුළුවනි. ඉතින් ඒ වගේ සිදුවීමක් සිද්ධ වෙන්න මොහොතකට දෙකකට කලින් අපි විමසලා බැලුවොත් සමහර විට අන්න අපි බොහොම විවේකයෙන් පහසුවෙන් කල් ගත කරා වෙන්න පුළුවන්. නමුත් අර වෙච්ච සිදුවීමත් එක්ක සම්පූර්ණ අපේ මානසිකත්වයේ වෙනස් තත්යකට ඇදිලා ගියා. සමහර විට බොහොම වෙහෙස සහගත තත්යකට ඇදිලා ගියා. ඒ වෙහෙස සහගත තත්ත්වේ අන්න විට එක දවස් ගණනක් සති ගණනක් ගත කරන්න සිද්ධ වුණා කියලා ඔය ජීවිතේ නොයෙකුත් අමුතු අත්දැකීම් යම් කිසි විදිහක භයානක අත්දැකීම් වලට මුහුණ දෙන්න කෙනෙක් දන්නවා. එතකොට මේ ජීවිතේ ඔන්නෝම කොයි පැත්තටවත් පෙරලෙන්න පුළුවන් හැම වෙලේම හැකියාවක් සම්භාවිතාවක් තියෙමින් තමයි ගමන් කරන්නේ. ඒ වගේ ජීවිතයක තමයි අපි මේ අපේ එක බොහෝම කෙටි දුරක් වගේ පෙනෙන අරමුණු ඉලක්ක ඔස්සේ ගමන් කරන්න උත්සාහ ගන්න ඔන්න ඔය වගේ ජීවිතයක් තුළ. එතකොට එක්තරා විදිහක උත්ප්‍රාසයක් මේ ජීවිතේ තුළ සැඟවිලා තියෙනවා. අර විදිහට මරණ 3ක් ඇති මිනිහෙක් පැණි කෑය වගේ උත්ප්‍රාසයක් මේ ජීවිතය තුළ සැඟවිලා තියෙනවා. ඉතින් අර මරණය අර විදිහට අර අනතුර කොයි වෙලාවෙ මතුවෙලායිද කියන්න බෑ. ඒ මතුණාට පස්සේ ඒක ගැන කතා කරලා වැඩකුත් නැහැ. නමුත් අන්න මේ යම්කිසි හිතක සැනසීමක් හිතක විවේකයක් හොයාගෙන යන කෙනෙක් අන්න හැම විටම මෙන්න මේ ජීවිතේ මෙන්න මේ දෙපැත්තට දෝලණය වෙන්න ඕනම වෙලාවක මේ හැකියාවක් තියෙනවා කියන එක දැනගන්නවා. මොකද්ද මේ දෙපැත්ත? අන්න එක පැත්තක් තමයි අර විදිහට අධික සතුටක් විවේකයක් පහසුවක් දිහාවට අපි ඇදිලා යන්න පුළුවන්. අනිත් පැත්තෙන් අධික වෙහෙසක් පීඩාවක් ආතතියක් දිහාවට අපි ඇදිලා යන්න පුළුවන්. අපිට මොනවා හරි ජීවිතේ පුරාවටම බලාපොරොත්තු වෙච්ච මොකක් හරි දෙයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම කවදාවත් නැති වෙයි කියලා හිතපු නැති දෙයක් පුද්ගලයෙක් එකපාරට නැති වෙලා යන්න පුළුවන්. ඔන්න දෙපැත්තට වෙන දෝලනයක් තමයි මේ හැම වෙලේම මේ ගමන. දෙපැත්තට වෙන චලනයක් තමයි හැම වෙලේම මේ ගමන. ඉතින් ඒ ගමනත් එක්ක අපි ගත කරනකොට අපි මේ චලනය අමතක කරොත් මේ දෙපැත්තට වෙන දෝලනය අමතක කරොත් අන්න ඒ තැනත්තා දුකක් පීඩාවක් වෙහෙසක් ලං කරගන්නවා. ඒ දුක පීඩාව වෙහෙස තමයි ඒ තැනත්තට ලං වෙලා එන්නේ. මොකද මේ ජීවිතයේ යථාර්ථය පිළිබඳ හැඟීමක් අදහසක් නැහැ. නමුත් මෙන්න මේ ධර්මයක් හොයාගෙන යන කෙනෙක් හැම වෙලේම විමසනවා කල්පනා කරනවා මොකද්ද මේකේ පිටිපස්සේ තියෙන මේ වැඩේ. ඇයි මේ විදිහට මගේ හිත විතක බොහොම සතුටින් ප්‍රීතියෙන් කල් ගෙවද්දි විතක බොහොම දුක්ඛිත තත්යකට ඇදිලා යන්නේ. සමහර විට මේ බොහොම සුළු කාරණාවක් දෙකක් මත පදනම් වෙලා තමයි ඒ වගේ මහා පරිවර්තනයක් සිද්ධ වෙන්නේ. දවස් ගාණක් නිදිය ගන්න බැරුව තිවිලා ඔන්න එකපාරට නිින්ද යන ස්වභාවයක් ඊයේ රෑ නම් හොඳට නිින්ද ගියා යන්තම් කියන ස්වභාවයක් මතුවලා එන්න පුළුවන්. ඒක කොහොමද එහෙම දෙපැත්තට දෝලනයක් වෙන්නේ කියන ප්‍රශ්නයක් අපි ඉදිරියේ තියෙනවා. දැන් අපි අහලා තියෙනවා සාමාන්‍යයෙන් ඔන්න ඔය නොයෙකුත් සෙන් කතාවල එහෙම ඔන්න ඔය දෙපැත්තට දෝලනය මේ ගුරුවරයා විසින් ඇති කරනවා. ගුරුවරයා විසින් යම්කිසි විදියක මේ විදිහේ අදහසක් මේ තැනත්තට ලබා දෙනවා. ඒක ලබා දෙන්නේ අවිහිංසාවාදයෙන් නෙමෙයි බොහොම ප්‍රචණ්ඩ විදියට. බොහොම භයානක විදියට මෙන්න මේ වගේ හිත දෙපැත්තට දෝලනය කරනවා. ඒ දෝලනයත් එක්ක සමහර විට අර ගෝලයා දක්ෂ නම් ගෝලයා මෝඩ නැත්තම් ගෝලයාටත් සමහර විට මෙන්න මේ කී ධර්මතාවය පොඩ්ඩක් අත්දකින්න අවස්ථාවක් ගැලපිලා එනවා. ඉතින් අපි එක උදාහරණයක් ගමු. ওই තියෙන කතන්දරයක තියෙන උදාහරණයක්. මොකක්ද අන්න යම් කිසි රජ කෙනෙක් ඇවිල්ලා
මේ ගුරුවරයෙක් ගාවට ඇවිල්ලා විමසා සිටිනවා. මේ ඔබ මේ විදිහ ආචාර්යවරයෙක්. ඔබ මේ විදියට මේ බණ දහම් කියන කෙනෙක්. මට කියලා දෙන්නකෝ මේ දිව්‍ය ලෝකේ අපාය වගේ දේවල් ගැන පොඩ්ඩක්. දිව්‍ය ලෝක අපාය වගේ දේවල් තියනවද කියලා මට පොඩ්ඩක් කියලා දෙන්නකෝ කියලා ඉල්ලා සිටිනවා. එතකොට මේ ගුරුවරයා අහන කවුද ඔබ? එතකොට කියනවා මම මේ ප්‍රදේශේ ඉන්න හමුදා සේනාධිපතියා. මම මේ විදියට බොහොම ගරුණම්බු ලැබපු කෙනෙක්. මේ පේනවනේ මගේ ළඟ තියෙන කඩුව. මේක මට මේ රජතුමා විසින් පලන්දෝපු කඩුවක් තමයි මේ තියෙන්නේ. කියලා තමුන්ගේ පිළිබඳ යම්කිසි හැඳින්වීමක් සිද්ධ කරනවා. එතකොට මේ ගුරුවරයා කියනවා අයියෝ මේකව හමුදාවට ගත්තද? මේ වගේ මේ උසත් නෑ මේ කොට එකෙක් හමුදාවට එහෙම වුණුත් ගන්නවද? මූණේ දැක්කහම නම් නිකන් මේ කිසිම මේ හමුදාවකට යන්න සුදුසු පාටක් පේන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් අමුතුම කතන්දර ටිකක් කියාගෙන යනවා. කියාගෙන ගියාම මේ මිනිස්සයාට ඇත්තටම ඉතින් තද වෙනවනේ. ඉතින් ඔක අහන දෙයක් නැහැනේ. මේ ওই විදිහ හමුදා සේනාධිපතියෙක්ට ඔය කතාවක් කිව්වම ඉතින් දැන් තද වෙලා අන්නකො මොකද කරන්නේ? දැන් කඩුවටත් අත තියෙනවා. ඒ තිබ්බහම මේ ගුරුන්නාන්සේ තාම මොකක් හරි එකක් කියනවා. මේ හිඟා කන්න වගේ සුදුසු එකක් නෙමෙයි මේ හමුදාපති තේලා තියෙන්නේ කළා කිව්වා ගම ඔන්න මොකද කරන්නේ? අර දිලිසෙන කඩුව එළියට ඇදලා ගන්නවා. ඇදලා ගන්නවත් එක්කම කියන ඔන්න දැන් පේනව නේද? ඔන්න තියෙනවා අපාය කියලා අන්න අර අවශ්‍ය ඒ සුළු මොහොතේදී ඒ ප්‍රකාශ කරනවා. බෙල්ල ගහලා යන්න තව පොඩ්ඩයි. නමුත් ඒ විදිහ අනතුරක් අරගෙන ඒ ප්‍රකාශ කරනවා. කළා විතරයි මොකද වෙන්නේ? අන්න මේ මිනිස්සයා දිය වෙලා වගේ බිමට වැටෙනවා. වැටලා අන්න කියනවා ඔබ වහන්සේට මම මේ විදියට වෙහසක් පීඩාවක් ඇති කරන්න හිතුවා. මට ඒක ගැන සමා වෙන්න. මගේ අතින් වැරද්දක් වුණේ කියලා අනිත් පැත්තට ප්‍රකාශ කරනවා. එතකොට මේ හාමුදුරුවෝ ආපහු කියන අන්න පේනවනේ ඔය තියෙන දිව්‍ය ලෝකෙ. අන්න අපේ හිත හැම වෙලේම දිව්‍ය ලෝකෙට යනවා. අනිත් පැත්තට අපායටත් යනවා. දිව්‍ය ලෝක අපාය අතර හුවමාරුවක් තමයි තියෙන්නේ. ඕක ඉතින් ගිහිල්ලා බලන්න දෙයක් නැහැ. ඔය පොඩ්ඩක් ඇතුළත දිහා බැලුවාම හොඳට හොයාගන්න පුළුවන්. ඔන්න වැඩි හරියක් ඉන්නේ මම දිව්‍ය ලෝකවලද අපායවලද කියලා. මම දන්නේ අමුතු දුක් තියෙන අපායවල වල ඉන්න කට්ටිය මම දැකලා තියෙනවා. මේ නිකන් මේ අපි හිතමු උදේ හම් වෙලා නිකන් අනේ කොහොමද කියලා ඇහුවොත් එහෙම අයියෝ හිත ඇතුලේ තියෙන ප්‍රශ්නයක් මොකක් හරි එකක් ඔන්න එළියට දානවා. වීලුවට මොනවා හරි ඇහුවොත් එහෙම ඔන්න කියනවා බලන්නකෝ මට කලිනුත් එහෙම කෙනෙක් මෙහෙම කිව්වා. මම මේ විදියට කටයුතු කරා මේ විදිය කුමන්ත්‍රණයක් කරා කියලා. දැන් මේකටත් ඔය වගේ චෝදනාවක් එයිද දන්නේ නැහැ කියලා. ඔන්න අර කොහේවත් තියුණ එකක් බොහ ගාලා එළියට වැටෙනවා. අර විදියට මේ බැලුවාම මේ බොහෝම මේ දුක් විඳ ඉන්නේ. දුක් විඳ ඉන්නේ මේ මහා අඳුරු විදිහකට තමයි යාට ඒ ලෝකෙ පේන්නේ. එතකොට ඒ අඳුර අන්න ඉස්මතු වෙලා එනවා මොනවා හරි පොඩ ඇනලා බැලුවොත්. මොනවා හරි ප්‍රශ්නයක් අදහසක් විමසලා බැලුවොත්. තන්නේ කරම තියෙන අර නෙගටිව් thinking pattern එක තමයි යන්නේ. ඉතින් මට හිතෙන්නේ ඔය වගේ අවස්ථා මට හිතෙන්නේ කියලා මම මේ කියන්නේ. ඔය වගේ අර උප්පත්තියෙම මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට නිකන් මනුස්ස ජීවිතයක් ලබන්න සුදුසු විදිහේ යම්කිසි පින්කමක් කරලා තියෙනවා. ඒ විදිහේ යම්කිසි මෙහෙවීමක් කරලා තියෙනවා. හැබැයි ඒක කරලා තියෙන්නේ යන්න සකසපු හිතකින් නෙමෙයි. දූෂිත වූ හිතකින් තමයි ඒ වැඩේ කරලා තියෙන්නේ. ඒත් අපි හිතමු මොකක් හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් කරමුණු කළා වගේ දානයක් දෙනවා. හැබැයි දෙනකොට මේ තැනත්තගේ හිත පිරිසුදු නැහැ. අයියෝ මේක මටත් කන්න තියුණ තියාගත්තා නා. මේ හාමුදුරන්ට මෙච්චර ඕනෙත් නෑ. මෙන්න මෙච්චර ගානකුත් ගියා කියලා. ඔන්න වගේ අර සකසපු නැති හිතකින් දන් දෙනවා. දන් දීලා ඔන්න මුල මැද අග තුනම ඉතින් හිතත් අපිරිසුදුයි. ඔන්න ඔය වගේ දීපු දානවල ප්‍රතිඵල කියලා නිකන් මම මේ විහිළුවට හිතනවා සමහර වෙලාවට මේ ඒක වෙන්නේ නැති කියලා. ඒකට හැම වෙලේම අර ලැබුණට මොකද
මේ වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා තියුණාට මොකද හැම වෙලේම ඒකේ වටිනාකම අගය කරන්නේ නැහැ. ඒ වෙනුවට මෙහි ඉඳියට මොකද හිත තියෙන්නේ වෙන කොහේ හරි අපායක. ඉතින් ඒ වගේ ස්වභාව ඕනතරම් දකින්න පුළුවන්. ඔගේ ආය අපාය ගිහිල්ලා බලන්න දෙයක් නැහැ. අනිත් එක ඒ වගේ කට්ටියට ඉතින් කොහොමත් ඉතින් ටිකට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒකේ බය වෙන්න දෙයක්වත් නැහැ. ඒකින්ද අඩම ගානේ දැන් බලන්න මගේ මේ හිත අනවශ්‍ය දේවල් අල්ලගෙන බොරුවට මේ විදිහට කොහොමද මේ අපායත් දිව්‍ය ලෝකෙත් අතර හුවමාරුවක් නිතර වෙන්නේ. සමහර විට මේ හුවමාරුව ෂණිකව වෙන අවස්ථාවක දැක්කොත් අන්න අර කී විදියට අර සටෝරි කතාවේ හැටියට අමුතු මේ ජීවිතය පිළිබඳ යථාර්ථයක් අවබෝධ කරගන්න ඒක හේතු වෙන්න පුළුවන්. අන්න අර ෂණික හුවමාරුව. දැන් අපි දන්නවා සමහරු දන්නවා ඇති ඔය බයිපෝලර් කියලා යම්කිසි මානසික රෝගී තත්ත්වයක් තියෙනවා. ඒකේ ස්වභාවය මොකද්ද? මේ තැනත්තා එකපාරට යනවා අර විදිහට අපි කියමු දිව්‍ය ලෝකේ වගේ හිතේ ස්වභාවයකට. ඒ ගියාට පස්සේ මේ තැනත්තට හිතෙනවා මට පියාඹන්න ඕන නම් පියාඹන්න පුළුවන්. මට මේ විදිහට මේ කෝච්චියෙන් ගඟට පයින්න පුළුවන්. අන්න ඒ වගේ අමුතුම නිකන් අර සූස්තියක් සහිත මානසිකත්වයක් එනවා. ඒකත් සාමාන්‍ය කෙනෙක්ට එනවා වගේ නෙමෙයි ඉන්නේ. ඊට වැඩි බොහොම ප්‍රබල විදිහට නැగిලා එනවා. එතකොට ඒ කාලේ මේ තැනත නිකන් අර මද්ද්‍රව්‍යයක ගෙවනවා වගේ. සමහර විට අපි කියමු කුඩු මුලක් බී ගත්තා වගේ ස්වභාවයකින් තමයි කල් ගෙවන්නේ. නමුත් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි අන්න සතියක් විතර සමහර විට එහෙම තියලා සතියක්මාරක් එහෙම තියලා නැත්තම් සුළු වේලාවක් හරි එහෙම තියලා මේකේම අනිත් පැත්තට මේක කඩාගෙන යනවා. එතකොට ජීවිතේ පා වෙලා රඳන්න බැරි ගන්නට දරන්න බැරි ගන්නට අර ડિප්‍රෙෂන් කාර්යයන්ගේ තියෙන පැත්තට කඩාගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? මාසයක් සතියක් දවස් කීපයක් පුදුම දුකකින් වෙහෙසකින් කල් ගෙවන්න වෙනවා. මේ හිත අමුතුම විදිහේ දුකක් වෙහෙසක් කල් ඇති කරනවා. එතකොට එක පැත්තකින් අර මේනියා කියන මැනික් ડિප්‍රෙෂන් කියලා හඳුන්වන පොසිටිව් පැත්තට, ජොලි පැත්තට අපි දැකලා තියෙන සමහර වෙලාවට ඔය පිස්සු ආට්ටු වල එහෙම එන ජොලි පොරවල් මාල 7-8ක් දාගෙන ෂෝටක් ගාගෙන ඔන්න යාට මෙයාට කැරක් ඔන්න එන ජොලියෙන් කල් ගෙවනවා වීලු කර කර. ඒ පැත්තට යනවා ටික කාලයකට අනිත් පැත්තට අර අඳුරු වෙලා වහගෙන කතා නොකර කල්පනා කර ඉන්න නෙගටිව් පැත්තට යනවා. ඉතින් මේ වගේ අත්දැකීමක් ලැබපු කෙනෙක් මේ වගේ රෝගී තත්ත්වයකට මුහුණ දුන්න කෙනෙක් කියනවා අර පොසිටිව් පැත්තට ගියාම නම් එන ජොලි අමුතුම නිකන් සූස්තියක් තියෙන ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා. හැබැයි නෙගටිව් පැත්තට ගියාම නම් දරන්න බෑ. දිවි නහ ගන්න පමණට ඒක වෙහෙසයි පීඩාවයි කියලා. එතකොට ඔන්න ඔය හිතේ ස්වභාවය ඔච්චර ප්‍රබල ලෙස නැතත් අපි තුලත් හැම වෙලේම ක්‍රියාත්මක වෙනවා. මේ කවුරුත් ඉතින් බයිපෝලර් කාර්යෝ තමයි. ඒ බයිපෝලර් ස්වභාවය දැක ගන්න පුළුවන් වේද අපිට. ඔන්න ගියා පොසිටිව් පැත්තට. ඔන්න ඉන්නවා වරුවක් හමාරක් දවසක් එන ජොලියෙන්. ඊට පස්සේ තව මොකෙක් හරි මේ අහක යන එකෙක් කියපු එකකට ඔන්න සම්පූර්ණ නෙගටිව් ගිහිල්ලා දවස් ගාණක් දුකෙන් වෙහෙසෙන් පීඩාවෙන් කල් ගෙවනවා. මෙන්න මේ හුවමාරු එක ළඟ සිද්ධ වෙනවා. ඔය හැමෝගෙම හිතේ තියෙන ස්වභාවයක්. ඔන්න දවසක් මෙහි එක්කෙනෙක් ඇවිල්ලා කොල්ලෙක් මේ කොල්ලටත් ඔය කී ලෙඩේ. එතකොට අපි දන්නේ නැහැ ඔන්න කොහොම හරි දවස් 3-4ක් යනකොට ඉතින් ඇවිස්සලා ආවා. පිස්සු තියෙනවා ඔක්කොම පිස්සු අද්දෝලා එන්නේ මේ එනවා මේ වගේ තැනකට අහම. තියෙන පිස්සු ටික ඔක්කොම හොඳට අද්දෝලා එනවා. ඉතින් දැන් දානශාලාව ගාව තමයි එදා කට්ටිය ඉඳී. ඉතින් දැන් මේක හොයාගන්න නැහැ කියලා දැන් මේ ගෙදර යවන්න ඕනි කියලා ඉතින් ඔන්න හොයනවා. දානශාලාව හොදන දවසක්. ඉතින් දානශාලාව හොදන ගමන් ඉතින් දානශාලාව ගාව ඉඳලා මුළු ආරණ්‍ය වටේම රවුම් ගැහුවා. අර හෙට ගියා මෙහෙට ගියා කිලෝමීටර් ගාණක් මේ කොහෙද කියලා හොයලා බලන්න. දොළ පැත්තට ගිහිල්ලා බැලුවා, අර පැත්තට ගිහිල්ලා බැලුවා, මේ පැත්තට ගිහිල්ලා බැලුවා. මේක හොයාගන්න නැහැ. අන්තිමට හොයලා ඇවිල්ලා දානශාලාව ගාව කට්ටියට කිව්වා බලන්න හොයන්න නැහැ මිනිස්සයා මිසින් කියලා. බලනකොට මූ අර දානශාලාව පිටිපස්සෙම ඉන්නවා. ඒකට අර හොයාගෙන
යන්න පටන් ගත්ත තැන තමයි මිනිහා ඉඳිලා තියෙන්නේ. ඉතින් අපිටත් ඔය වගේ විහිළු කරන්න ඉතින් පිස්සු මැදෙන්න ඕනේ කාට හරි. ඊට පස්සේ දැන් මේ අර ඇවිස්සිච්ච ගමන අර ගෙඩියක් ගහනවා කියලා ඔය තියෙන ඔය ලී වලින් හදපු නිකන් සද්ද දාන ඕන දෙයක්. එතකොට මේ කැලේ තියුණ එකක් අල්ලගෙන මේකට ගහනවා පුදුම සද්දෙන්. දැන් අර සූස්තියට මේ අර නිකන් අමුතු නිකන් මානසිකත්වයට මේකට ගහගෙන යනවා. මුළු ආරණ්‍යෙටම ඇහෙන සද්දෙට මේක දැන් ගහගෙන යනවා. ඉතින් මටත් ඉතින් ටිකක් පිස්සුනේ මම ගිහිල්ලා කිව්වා එකපාරට මොකද්ද කරන්නේ කියලා. ඒ වචනේ ඇහුණා විතරයි. අන්න මොකද උනේ? අන්න අනිත් පැත්ත හැරුණා. දැන් ඔන්න එනවා හල්ක් වගේ. අන්න ඩොං ගගා ඔන්න දැන් පියවර තියෙනවා. දැන් මේ මාත් එක්ක තරහෙන් පීඩාවෙන් වෙහෙසෙන් තමයි එන්නේ. ඉතින් ඔන්න කොහොම හරි තප්පර 15ක් විතර අර චූටි දුර අඩියෙන් අඩිය මෙහෙම මූණ රතු වෙලා විලිප්පිලා ඊට පස්සේ අත්තපය දෙඩි කරගෙන ආවා. ඇවිල්ලා කොහොම හරි ඇඟේ වදින ගානටම ඇවිල්ලා මං හිතුවයි දානං හදනං හරි මොකක් හරි ඉතින් කාට හරි ගාපු කරපු ඒවා ඉතින් ඔය ඇතිනේ මොන හරි ගුටි කන නැකතක් ගැලපිලා ඇවිල්ලා ඇති කියලා. නමුත් අර ඇඟේ වදින ගානටම ඇවිල්ලා අනිත් පැත්තට හැරිලා ගියා යන්න. එදා කොහොම හරි ගුටි කන ග්‍රහයෙක් ගැලපිලා ඇවිල්ලා තියුන්නේ නැහැ. ඒ වෙලාවට බොහොම ලේසි කර්මය කියන එකට ක්‍රියාත්මක වෙන්න. මොකද අර තැනත්තා වැඩ කරන්නේ අමුතුම විදිහට. අමුතුම ඕඩර් තමයි යාට එන්නේ. ඒ අර කර්මය තුලින් බොහොම පහසුයි ඒ වෙලාවට කාට හරි ගුටි කන කර්මයක් වගේ තියෙනවා නම් ගෙවන්න. නමුත් එහෙම කර්මයක් එදා තියුනේ නැහැ. ඉතින් ඒ විශ්වාසයටද කොහෙද මන් දන්නේ සමහර විට මට ගුටි කන කර්මයක් නැහැ කියන අදහසින් මං හිතපු ගමන් ඉතින් ඔය එක්කෙනාට ඇනලා බලනවා. ඇනලා බැලුවාම ඒගොල්ලෝ මේ අහක යන එකක් හරි දාගෙන ඉතින් සමහර විට ඇවිස්සලා ඇවිල්ලා අහනවා ඔය මටද ඔය කියන්නේ කියලා. එයාට කිව්වේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි ඔළුවේ දාගෙන ඉතින් ඇවිස්සලා එනවා. ඉතින් එහෙම ඇවිස්සුනහම අන්න ද්වේෂ පොඩ්ඩක් නැගලාම මේ තැනත්තාගෙන් පිට වෙන වචන ටිකෙන් අඳුන ගන්න පුළුවන් අන්න අපි ගැන යම් කිසි කුණු කන්දල් මොනවා හරි හිත ඇතුලේ තියුණා නම් ඒ ටික ඔක්කොම අපිට ඒ වෙලාවේ මුදා හරිනවා. ඒ වෙලාවේ අන්න එළියට වැටෙනවා. ඉතින් එන්නේ හුවමාරුව තුලින් අමුතුම විචිත්‍රත්වයක් අමුතුම දෙයක් අපිට අත්දකින්න පුළුවන් අවස්ථාවක් එනවා. මේ විදිහට මේ යම් දේවල් එකපාරට නිකන් පොසිටිව් පැත්තට එකපාරට නෙගටිව් පැත්තට ඔන්න ගමන් කරන ආකාරය තමයි මෙන්න මේ හිතේ ස්වභාවය. එතකොට මේ කතා කර ඉන්නවා මේ හොඳට ඉන්නවා මේ පණ දෙන්න වගේ ඉන්නවා. ඔන්න මොකක් හරි එක වචනයක් වැරදුන ගමන් සම්පූර්ණ පේන්න බැරි මිනිස්සෙක් බවට පත් වෙනවා. කොහොමද එහෙම ෂණිකව ඒ වගේ වෙනසක් වෙන්නේ කියන ප්‍රශ්නේ අපි පොඩ්ඩක් විමසලා බලුවොත් කොයි විදිහටද ඒ ආකාරයෙන් මේ සුළු මොහොතකින් මේ පුද්ගලයා මේ ආකාරයෙන් වෙනස් වෙන්නේ කියන අන්න ඒ විමසීම නැවත අපිට කරලා බලන්න පුළුවන්. මේ විදිහට ඔන්න ප්‍රිය මිත්‍රයෙක් යාළුවෙක් විදිහට ඉන්දියා පණ දෙන කාණට ඉන්දියා ඔන්න මට මොනවා හරි කිව්වයි කියලා හිතාගත්ත ගමන් ඔන්න ඉතින් පේන්නේ නැතුව යනවා. පෙන්වන්න බැරි ගන්නට අඳුරු ගතියක් ඇති වෙනවා. ඒ අඳුරු ගතියෙන් අපි සමහර විට ක්‍රියාවත් වෙනවා. අන්නර මේ පණ දෙන ගන්නට ඉඳපු කෙනාම තමයි අනිත් පැත්තට ෂණිකව මාරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට අන්න මේ අමුතු හිතේ ස්වභාවයක් අපිට අත්දකින්න පුළුවන් අවස්ථාවක්. හැබැයි අරකට බැසගෙන නෙමෙයි ඒ වෙනුවට අන්න පොඩ්ඩක් ඒකෙන් දුරස් වීමක් සහිතව නිරීක්ෂණයක් කරොත් තමයි. ඒ දුරස් වීම සහිතව නිරීක්ෂණය කරොත් තේරෙන ඔන්න පොසිටිව් පැත්තට ගියා ඔන්න නෙගටිව් පැත්තට ගියා. මේ බාහිරේ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මා තුළමයි. අන්න ඒ විමසීම කරන්න අවස්ථාවක් වේදිකාවක් තමයි අපි මේ හදාගන්න උත්සාහ කරන්නේ. ඔන්න අපි හිතමු එකපාරට ඔන්න අපේ
ගෙදර ඉදිරියට තෑග්ගක් එනවා. මොකද්ද මේ තෑග්ග කියලා ඉවසලා බලනකොට ඔන්න කවුරු හරි හොඳ වටිනා ඉහළ ගණේ කේක් එකක් එවලා. ඉතින් ඒ විදිහේ කේක් එකක් අහම ඉතින් ওই කේක් එක ආවේ කොහෙන්ද? ඇයි මේක මේ විදියට එව්වේ අපරාධ වේදම් කරේ කිව්වොත් අන්න මොකද වෙන්නේ? අර කේක් එකේ රසය නැති වෙලා යනවනේ. ඒ වෙනුවට කේක් එක කෑවත් ඔන්න දැන් අර ඒ විදිහේ ප්‍රියමනාප ගතයකින් කේක් එක කන්න බෑ. ඒතර ඒ වගේ කේක් එකක් මතුවෙච්ච වෙලාවට අන්න අර ප්‍රශ්නකාරී ස්වභාවයක් ඇති කරගන්නේ නැතුව අන්න පොඩ්ඩක් බලන්න පුළුවන්. හරි මේ දෙයක් ලැබිලා තියෙනවා. ඇයි මට ඒක බාර ගන්න බැරි? ඇයි මට ඒක මේ විදියට මේ ලැබිච්ච අවස්ථාවක් නේ. ඒක පිළිගෙන කටයුතු කරන්න ඇයි තියෙන ප්‍රශ්නේ? ඉතින් අර ලැබුණු කේක් එක කා ගන්න බැරි නම් ඒක අපේ හිතේ තියෙන එක්තරා විදිහක අන්න අර දෙපැත්තට දෝලණය වීමේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒ වෙලාවට බලන්න පුළුවන්. මේ ලැබිලා තියෙනවා. ලැබිලා තියෙන එක අපි ප්‍රයෝජනෙට ගන්නවා. ලැබිච්ච දේ ප්‍රයෝජනෙට ගත්තා කියලා ගැටලුවක් නැහැ. ඒක ගැන වැඩිපුර හිතන්න කල්පනා කරන්න යන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් මේ දැන් සංඝයාට එහෙම මුකුත් කන්න බැරුව යනවනේ. කවුද දන්නේ මේක ගෙනල්ලා දුන්නේ? ගෙදර කට්ටියට කන්න තියනවද දන්නේ නැහැ. ළමයින්ට කන්න දීපු එක දෙන්න දන්නේ නැහැ. මේ වියදම් කළා ඒවලා තියෙන්නේ කිව්වොත් ප්‍රශ්නයක් මතුවෙනවනේ. හැමදාම පින්ඩපාත එහෙම ගියාම හොඳට තේරෙනවා අර ලැබිච්ච දේ තමයි ඉතින් බාර ගන්න වෙන්නේ. ඔය ගමේ පින්ඩපාතේ එහෙම ගියාම හොඳට තේරෙනවා සමහර දවස්වල යනවා පාත්‍රේ පිරෙන්නේම නැහැ. ඒතකොට තේරෙනවා මොකක් හරි අද 아무තු විදිහේ දවසක්. තව දවසක් එනවා මෙතනින් ගේට්ටුවෙන් එළියට බහිනකොටම කවුරු හරි එලවගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ අපි මේ ගෙදර අද විශේෂ දානයක් ලෑස්ති කරා කියලා ඔන්න බෙදලා යනවා. ඉතින් අඩි 10ක් 15ක්වත් එළියට යා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහේ අමුතුම දෙයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ ලැබිච්ච අවස්ථාවේදී අපිට ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්ද? ලැබිච්ච අවස්ථාවේදී ඒක භාවිත කරන්න පුළුවන්ද? ඒකට ඉතින් මේ මහානකම වගේ ප්‍රතිපදාවක් නම් හරියටම ගැලපිලා එනවා. ලද දේ ආපු මිනිස්සයා එක්ක තමයි ඉතින් ගනුදෙනු කරන්න වෙන්නේ. අපි හිතනවා මීට වැඩිය හොඳට මේවා සංවිධානය කරන්න, මේ වගේ මීට වැඩිය හොඳට කටයුතු කරන්න පුළුවන් කට්ටිය ඉන්දියානම් හොඳයි කියලා. මොකද එහෙම කට්ටිය නැහැනේ. දැන් වැඩක් කරන්න ගියාමත් ඉතින් මේ මොකක් හරි දීලා ආයුධයක් දුන්නට ඒ මනුස්සයාට ඒ කියන දේ තේරෙන්නේ නැහැ. දවසක් කොල්ලෙට ඇණයක් ගන්න කියලා දීලා මේක මේ ලීය අහසේ තියාගෙන ඇණයක් ගහනවා. ඒතර දැන් ඇණේට බලය එන්නේ කොහෙන්ද කියලා ඇහුවොත් ප්‍රශ්නේ යන්නේ. අනේ කොහොමද ලී ඇතුළට යන බලයක් කොහෙන්ද ගන්නෙ කියලා ඇහුවොත් ප්‍රශ්නේ යන්නේ. ඉතින් අර අහසේ ඇණ ගහනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඉතින් හරි අමාරුයි. ඉතින් පොඩ්ඩක් ඉතින් ඉවසීමෙන් හුස්මක් අරගෙන කියන්න ඕනේ. දැන් ෆිසික්ස් කරලා දිනවා. දැන් ඔය තරුණ වයසේනේ ඉන්නේ. ෆිසික්ස් පාඩමකට එමින් ඉඳී නැද්ද? කොහොමද ඕකේ ඔය ලීයට බලයක් එන්නේ කොහොමද ඇනේ දරා ගන්න? අහසේ ඔය විදියට ඇණ ගහන්න පුළුවන්ද කියලා ඉතින් පොඩ්ඩක් අහලා විමසලා බලන්න ඕනේ. එන කෙනා එක්කනේ අපේ ගමන තියෙන හැම වෙලෙම. ඒ වෙනුවට අපි වෙන කෙනෙක් බලාපොරොත්තුෙන් ඉඳියොත් අන්න අර දෙයියන් ආන්සේ ඉඳකම් බලාගෙන ඉඳපු කරත්තකාරයාට වෙච්ච දේ තමයි වෙන්නේ. මේ මනුස්සයාට මොකක්ද උනේ? අන්න යම් කිසි අත් කරත්තයක් වගේ එකක් තල්ලු කරගෙන යනකොට මේක මඩේරුණා. මඩේරිලා මේ මනුස්සයා ඔන්න දැන් මඩට වෙලා ඉන්නවා. දෙයියෝ ඇවිල්ලා මාව බේරගනි. දෙයියෝ බේරගනි. දෙයියන් ආන්සේ මං ගැන බලනවා. කීකී ඉන්නවා. එතකොට ළඟපාත මිනිස්සෙක් ඇවිල්ලා අහනවා සම්සිට ගොඩ එන්න ඕනේද? නෑ මම මේ දෙයියෝ එනකන් ඉන්නේ කියලා එකෙක් යවනවා. ඊට පස්සේ දෙවෙනි එකෙක් එනවා. ඌවත් ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි එකෙක් එනවා. ඒකවත් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ මූ කොහොම හරි මෙතනම ඉඳලා මැරිලා ගිහිල්ලා දෙයියෝ හම්බුනාම අහනවලු ගිහිල්ලා ඇයි දෙයියනේ මේ මාව බේරගත්තේ නැත්තේ මං ඔබ වහන්සේ ගැන අපේක්ෂාවෙන් ඉඳී කියලා. ඒතර දෙයියෝ ගැන අයියකෝ මිනිස්සු 3 දෙනෙක් මෙව්වානේ උඹව බේරගන්න කියලා. උඹ එකෙක් ගියවත් අතගත්තේ නෑනේ. උඹ එකෙක් ගියවත් බාරගත්තේ නෑනේ කියලා ඔන්න දෙයියන් ආන්සේ කියනවා. එතකොට ආපු මිනිස්සයා එක්ක තමයි ගමන.
ඉදිරිපත් වෙච්ච එක්කෙනා එක්ක තමයි ගමන. ඉතින් ඒක සමහර විට අහසේ යන ගහන જાති එකෙක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් ටික ටික දවසක් දෙකක් තුනක් හතරක් සතියක් විතර ඉන්නකොට අන ටික ටික යම් කිසි ආකාරයකින් හරි ගිහිල්ලා එනවා වෙන්න පුළුවනි. ඒ විදිහේ දෙයකට ඒ විදිහේ ගමනකට යන්න ඕනි. මට ගොඩක් වෙලාවට අමතක වෙන දේ තමයි මේ වැඩ කරන්න ගියාම ඒ කටයුතු කරන්න ගියාම මට ටිකක් වෙලා යනකොට අමතක වෙනවා මේ වොලන්ටියර් කෙනෙක් එක්කනේ වැඩ කරන්නේ. මේ අපි ගෙවලා ගත්ත කෙනෙක් නෙමෙයිනේ. අන්න ඒ අමතක වීම සිද්ධ වෙනවා. ඒ අමතික වීම වුණ ගමන් මොකද වෙන්නේ? ඉතින් අර මිනිස්යාගෙන් අර ගෙවලා ගන්න ගානට ඒ විදිහේ කැපවීමකින් වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද ඒ බලාපොරොත්තුව වැරදි බලාපොරොත්තුවක්. මොකද හේතුව මේ ගොඩ දෙනෙක් එන්නේ වොලන්ටියර් කෙනෙක් විදියට. මේ වගේ වැඩක් කරන්නේ ඒ මනාපකින් ඇවිල්ලා තමයි කරන්නේ. එතකොට අපිට යම් පමණකට කියන්න පුළුවන් මේ විදිහට වෙන්න ඕනි කියලා. නමුත් ඊට එහාට මේක මේ වෙලාවට හරියට මෙහෙම වෙන්න ඕනි කිව්වොත් අනේ ඒ කෙනා අකමැති වෙන්න පුළුවන්. ඉතින් ටිකක් දුර යනකොට අමතක වෙනවා. ඉතින් වැඩේ පැවරුවාට පස්සේ වැඩේ බාරගත්තට පස්සේ ඉතින් කරන්න ඕනි. එහෙම නැතුව බාර නොගෙන ඉන්න එක වෙනම කතාවක් නේ. බාර ගත්තට පස්සේ අන්න ආයි ගානට නූලට ඉතින් ක්‍රමයට වැඩේ වෙන්න ඕනි. එහෙම නැති වුණොත් ඉතින් පොඩ්ඩයි ඉතින් පිටපොට මාරු වෙන එක ස්වභාවිකයි. අර බුදුරජාණන් වහන්සේ කියනවා මේ යුද්ධයට බහැපු ඇතා ඔන්න දැන් යුද්ධය ඇවිලීගෙන එනකොට මෙන්න මේ ආකාරයෙන් යුද්ධ කරන කොහොමද අතපය කකුල් වලින් ඔළුවෙන් දල වලින් මේ සත්‍යය අර වටපිටාවේ ඉන්න සතුරන්ට පහර දෙනවා. නමුත් මේ අලියා පාලනය කරන මිනිස්සයා දකිනවා මේ ඇත්ගොව්වා දකිනවා හැබැයි මූ හොඬේ හංගගෙන ඉන්නේ. මොකක්ද ඒකට හේතුව? ඔන්න ඔය අලියාට තියෙන ඉතින් වටිනාම කියන දේනේ හොඬේ. ඉතින් මේක මොකද කරන්නේ? ඔය කොහේ ගියත් එහෙට මෙහෙට ඇතලට දාලා බලන්නේ. අර වී මල්ලට උනත් වී බොන්නත් දාලා බලන්නේ ඔය හොඬේ තමයි. එතකොට අන්න මේක පරිස්සම් කරගෙන මේක කට ඇතුලේ ඔබාගෙන තමයි මේ සතාගේ යුද්ධේ. දැන් අලියෙක්ව දුවන්නේ එහෙම ලෑස්ති වුණාම කැලේ හරහා දුවනවා නම් ඌ ඉස්සෙල්ලා හොඬේ හංග ගන්නවලු. හොඬේ පොඩ්ඩක් කටේ ඔබා ගන්නවලු. ඔබාගෙන ඉවර වෙලා ඔන්න දිවීම පටන් ගන්නවා. ඒ වගේ ආරක්ෂා කරන ඉන්ද්‍රියක් ගැන තමයි මේ කියන්නේ. එතකොට මේ අලියා ඇතා මේ විදිහට හොඬේ හංගගෙන සටනක් කරනවා. නමුත් මේ සටන ඇවිලිලා අපි හිතමු අර උන්නමලා පේන්නේ නැති ගානට එනවනේ ටිකකින්. ආයි ජීවිතේ මරණය නොපෙනෙන ගානට එනවනේ ටිකකින්. අන්න ඒ වගේ වෙලාවට මේ සතා අර හොඬේ හංගගෙන ඉඳපු එකත් අමතක වෙලා හොඬේනුත් සටන් කරන්න පටන් ගන්නවා. අන්න ඒ අවස්ථාවේදී කියනවා මෙන්න මේ ඇත්ගොව්වා දන්නවා දැන් නම් අලියා වැඩේට බහැලා තියෙන්නේ. දැන් නම් ඇතා වැඩේට බහැලා තියෙන්නේ. ආපහු මූ ජීවිතේ දුන්නොත් මිසක් මේ යුද්ධේ නවත්තලා ආපහු හැරෙන්නේ නැහැ. අන්න ඒ දැනුවත් භාවය ඇත්ගොව්වට එනවා කියලා සඳහන් කරනවා. ඒ වගේ අපි වැඩකට ගියාම ඉතින් යම් කිසි විදියක ඒ සිදුවීම වෙනකන් ඒ විදිහ දෙයක් බාර නොගන්නකන් අපිට විවේකීව කල් ගත කරන්න පුළුවන්. නමුත් ඉතින් බාරගෙන ඒ විදිහ වැඩක් කරනවා නම් මේ නරක දේවල්, ඒ විදිහ වැරදි දේවල්, අකුසල් දේවල් නෙමෙයිනේ කරන්නේ. කාට හරි යම් කිසි පහසුවක් සෙතක් සලසන්න, විවේකයක් පහසුවක් සලසන්න මේ විදිහේ ධර්ම මාර්ගයක් පෙන්눔 කරලා දෙන කරන වැඩවලදී ඉතින් යම් කිසි විදිහක අන්න බාරගත්තට පස්සේ ඉතින් කැපකිරීමකින් කරන්න වෙනවා. ඒ කැපකිරීම සිද්ධ කරන්න හැකියාවක් ගොඩනගා ගන්න වෙනවා. ඒක අර විදියට හොඬෙනුත් කරන සටනක් තමයි මේක. අය අනම්මන රිසර්වේෂන් මොකුත් නැහැ. සම්පූර්ණ එලි බහැලා සම්පූර්ණ මේ විදිහට අන්න මුළු හදින්ම කරන සටනක් තමයි මේක. ජීවිතේ දුන්නත් ආපහු හැරෙන්නේ කියන අදහසකින් ඉදිරියට යන ගමනක් තමයි මේක. ඒ වගේ ගමනකින් යන කෙනෙක්ට ඒක හරිම පහසුයි. ඒ ධර්ම මාර්ගය හරිම පහසුයි. මොකද මෙයාගේ රිසර්වේෂන් එකක් නැහැ. මෙයා කෙලින්ම අන්න තමුන්ගේ යම් අදාළ විදියට ඒ අවස්ථාවේදී වැඩ කටයුතු කරනවා.
අයි හංගෝගෙන නැහැ. හොඬේ හංගෝගෙන නැහැ. ඒ වෙනුවට හොඬෙත් එළියට අරගෙන ජීවිතේ ගියත් ආයි වැඩේ ආපස්සට හැරෙන්නේ නැහැ කියන සටනක මේ තැනත්ත එදෙනවා. ඒතර මම සාමාන්‍ය මගේ දිහා හැරිලා බැලුවාම මට දැනෙච්ච දෙයක් තමයි ඒ දවස්වල මේ රැකියාව කරන කාලෙත් මේ අනුන්ගේ එකක් නේ කරන්නේ. ඒතකොට ගොඩ දෙනෙක් සාමාන්‍ය වට කැමතිත් නැහැනේ වැඩි වෙහෙසෙන්න. උදේ ගිහිල්ලා නාම වාඩි වෙනවා. දවස ගෙවලා කොහොම හරි එනවා. ඒතකොට කියනවා සමීක්ෂණයකට අනුව 70%ක් මේ වැඩට යන මිනිස්සු ගිහිල්ලා එතන මනාපෙන් නෙමෙයි කල් ගෙවන්නේ. ද්වේෂෙන් කල් ගෙවලා ඉතින් පැය 8ක් 10ක් අර විදිහට ද්වේෂෙන් ගෙවුවට පස්සේ කොහොම මානසිකත්වයක් හවස් වෙනකොට එනවද? අන්න ඒ වගේ 70%ක් දෙනෙක් ඒ වගේ ස්ථානවල කටයුතු කරන්නේ ආකාරයෙන් කියලා. එතකොට මේ රැකියාව කරන කාලෙත් මට තේරිච්ච දේ තමයි ඒක බාරගත්තට පස්සේ අය බොක්කෙම්ම කරනවා. උපරිමයට කරනවා. අඩුපාඩුවක් නොවන ගානට සිද්ධ කරනවා. ඉතින් ඒක කෙනෙක්ට බොහොම අකමැති ආකාරයක්. ඒක කෙනෙක්ට බොහොම දිරවන්නේ නැති ආකාරයක් තියෙනවා. සමහර වෙලාවට කියනවා මේ අයිතිකාරයාගේ මල්ලි කෙනෙක් වගේනේ ඔයා. ඇයි මේ මෙච්චර මේ දඟලන්නේ? ඔය විදිහට ඔක්කොම යවන්න ඕනේ අපි එකක් දෙකක් පස්සට දාමු. එකක් දෙකක් පහු කරලා යවමු. කියලා අන්න කියනවා. නමුත් එහෙම කිව්වට මොකද කවදාවත් ඒ විදිහේ අදහසක් ඇවිල්ලා නැහැ. කරනවා නම් ඒ වැඩේ ක්‍රමයට වැරදිව තියෙන්න ඕනේ. හැකියපමණින් තියෙන්න ඕනේ. දැනට උනත් ඉතින් මොකක් හරි වැඩක් බාරගත්තොත් ඉතින් ඒ අදහස් තමයි තියෙන්නේ. දැනට උනත් එහෙම කට්ටිය එක ඒවා ඇහෙනවා ඉතින්. දැන් නම් ඉස්සර තරම්වත් ගාණක් නැහැ. ඉස්සර තරම්වත් ඒ පිළිබඳ එහෙසක් අදහසක් හිත තුල මැති වෙලා එන්නේ නැහැ. මොකද අන්නේ කරන ආකාරයෙන් තමයි tamunටත් ලැබෙන්නේ. හොඬ වැලත් එළියට දාලා සටන් කරොත් අන්න ඒ ක්‍රමයට තමයි ලැබෙන්නේ. එහෙම නැත්නම් හොඬ වැල හංගගෙන සටන් කරපු කට්ටියත් ඉතින් හොඬ වැල නැතුව අලියෙක් ලැබිලා තියෙනවා. ඒ වගේ දේවල් අපිට බොහෝම වටපිටාවේ ඕන තරම් දකින්න පුළුවන්. ඒකින්ද කරන වැඩේ බොක්කෙම්ම කරා නම් ඒකේ ආයි අනම්මනම් රෙසර්වේෂන් නැතුව කරා නම් හොඬ වැලත් එළියට අරගෙන සටන් කරා නම් ඒ කෙනාට අමුතුම විදිහේ මාර්ගයක් විවර වෙලා එනවා. ඒකත් මේ දවසක දෙකක මාර්ගයක් නෙමෙයි ටිකක් ඉතින් කාගෙන යන්න ඕනේ. අර විදියට නෙගටිව් පොසිටිව් දෙපැත්තට හිත ගමන් කරද්දිත් මේ වැඩේ යෙදිලා ඉන්න ඕනේ. දැන් සමහර කට්ටිය අපිට දකින්න ලැබෙනවා හොඳට වැඩ කරගෙන ඉන්නවා ටික දවසක්. මාසයක්, දෙකක්, තුනක්, හතරක්, අවුරුද්දක් ඔන්න බොහොම කැපවීමෙන් වෙහෙස වෙලා වැඩ කරගෙන ඉන්නවා. අර විදියට හොඬ වැලෙන්ම සටන් කරනවා හොඬ වැලත් එළියට දාලා සටන් කරනවා කියලා තමයි හිතෙන්නේ. නමුත් අන්න මොකද එන්නේ මොකක් හරි සිදුවීමක් වෙනවා. සිදුවීමක් වෙච්ච ගමන් අන්න තරහ වෙලා ඔක්කොම අතර දාලා යන්න යනවා. මං ආපහු ඒ පැත්තේ පස් පාගන්නේ නැහැ. මං ආපහු ඒ පැත්තට එන්නේ නැහැ කියලා ඔන්න තරහ වෙලා යන්න යනවා. ඇයි ඒකට හේතුව අර හොඳයි කියනකම් හොඳයි අන්න නරකට ගියව ගමන් සම්පූර්ණ අනිත් පැත්ත ගැහුවා. කන පිට ගැහුවා. ඉතින් ඒ වගේ කට්ටිය කොහොම හරි පොඩ්ඩක් නවත්තගෙන පොඩ්ඩක් ඉඳලා බලන්නකෝ. පොඩ්ඩක් තව කාලයක් දීලා බලන්නකෝ. කිව්වට ඉතින් අහන්නෙත් නැහැ සමහරු. තරහ වෙලා ගිහිල්ලත් ඉවරයි. අන්තිමට තරහ වෙච්ච හේතුව මොකද්ද කියලා බැලුවොත් අන්න මේ රිලවෙක් පැනලා ඔන්න වගේ එකට තමයි තරහ වෙලා තියෙන්නේ. මේ වැඩ කටයුතු කරගෙන යනකොට රිලවුන්ගෙන් මට හරි බාධායි කියලා වගේ ඔන්න වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් දැන් ওই වගේ දෙයකට රිලවෙක්ගෙන් බාධාවක් ආවා කියලා නවත්තලා හරියනවද කිව්වොත් අනේ ඒකට මොනවා හරි රටේ නැති උත්තරයකුත් තියෙනවා. ඒ විදිය අමුතුම උත්ප්‍රාසයක් මේ ගමන තුළ තියෙනවා. ඉතින් කෙනෙක්ට අමාරුවෙන් හරි ටික ටික මේ වෙහෙස සතුට පීඩා දෙන හිතත් අර විදියට ප්‍රසාදයට පත් වෙන හිතත් අතරේ ටික ටික කරගෙන යන්න පුළුවන් නම් කාලෙත් එක මේ තැනතර තේරෙයි මේ විදිහට දෝලණය වුණාට මේ ගමන වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. සමහර විට ඒ කෙනෙක්ම ඇවිල්ලා කියනවා යනවා කොහොමද ඉතින් මම යන්නෙත් නැහනේ කියලා කියනවා. දැන් පෞගේ දවසක් කෙනෙක් ඉඳියා එයා මෙහෙ ඉඳගෙන වෙන තැනක ಗುಣ වර්ණනා කරනවා. වෙන තැනක ගුණයක් කියනවා.
ඉතින් ඕක දවස් දෙක තුනක් විතර ඇහුවාට පස්සේ මං කිව්වා යන්නකෝ අප්පා හෙට ගිහිල්ලා මේ එහෙ ගිහිල්ලා ඒක කරගෙන ඉන්නකෝ කියලා. ඉතින් ඒ කිව්වා විතරයි ඒකට පොඩ්ඩක් හිත කරදරයක් ආවා. ඉතින් මාත් එක පොඩි වෙහෙසකුත් ඇති වුණා. ඊට පස්සේ සති දෙක තුනක් යනකම් මම කී ඉඳියා මේ මෙයාව නම් අර යවන්න ඕනේ. ඒ ගිහිල්ලා ඒ ටික ඉගෙන ගන්න එන්න කියලා මෙයාව යවන්න ඕනේ. ඕම කී ඉඳියා දැන් නම් කියනවා එලෙව්වත් මම නම් යන්නේ නැහැ කියලා. එතන ගුණ කියනවනේ එහෙ ගිහිල්ලා ඉන්නකෝ අප්පා. ඇයි මේ මෙහෙට වෙලා එහෙ ගුණ කියන්නේ. මෙතන ඉන්නනම් මේක ගැන ගුණ කී ඉන්න ඒක වටිනවනේ. එහෙම කිව්ව ගමන් ඉතින් පොඩ්ඩයි ඉතින් හිතට අමාරුයි. හිතට වෙහෙසයි. නමුත් ඉතින් ගුටි කන අපලයක් තාම ගැලපිලා නැති හින්දා මම ඉතින් හිටපු ගමන් ඔය වගේ කියලා බලනවා. ඒ කියලා බැලුවාම පොඩි නිකන් අර පොඩි ජොලියකුත් තියෙනවා. ඉතින් අර hina කාලා ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. මම දන්නේ මට ඉස්සර ඉඳලා තියුණ දේ තමයි ඔය විදිහට hina කාලා ඉන්න පුළුවන් ගතියක් නම් තියෙනවා. මොනවා වුණත් පොඩ්ඩක් කල්පනා කරාම යකෝ මේකෙත් අමුතුම ජොලියක් තියෙනවනේ කියලා හිතෙනවා. අර විදිහට වෙහෙස ගන්න කෙනෙක් එක්ක ඉන්දියාත් මට ගොඩක් වෙලාවට ඒ වෙහෙසෙන් හිත මෑත් කරගෙන ඉන්න පුළුවන්. සමහරව ඉන්නවනේ අර විදිහේ ভাইබ්‍රේෂන් එක නෙගටිව් අවුර එකක් තියෙන්නේ. ඒතකොට වටපිටාවේ ඉන්නේ වුණොත් ඇදගෙන තමයි ගමන් කරන්නේ. ඉතින් එහෙම කට්ටිය හම්බුනහම මුලදී අරක මේන්ටේන් කරත් කාලෙත් එක්ක නැවත අර විදිහේ නෙගටිව් අවුර එකක් එනකොට සමහර විට අර පොසිටිව් මානසිකත්වයක් තියුණ කෙනෙකුත් එදිහාවට ඇදිලා යන්න පුළුවනි. විශේෂයෙන් ඔය සම්බන්ධතා වගේ වලට යනකොට කසාද වගේ වලට යනකොට එක්කෙනෙක් පොසිටිව් එක්කෙනෙක් නෙගටිව් වෙච්ච ගමන් අන්න පොසිටිව් කෙනා හිතනවා මෙයාව මම හොඳ පැත්තට ඇදලා ගන්නවා කියලා. නමුත් ඉවෙන්චුවලි වෙන්නේ මොකද්ද? කාලෙත් එක වෙන්නේ මොකද්ද? අර පොසිටිව් එක නෙගටිව් වෙලා තමයි නතර වෙන්නේ. ඕක ගැන හරි ලස්සන කතාවක් තියෙනවා. මොකද්ද? මේ තරුණයෙක්. මේ තරුණයාගේ ඒ යම් කිසි ප්‍රේම සම්බන්ධයක් බිඳිලා ගිහිල්ලා. ඉතින් බිඳිලා ගිහිල්ලා සති ගානක් හඬ කල්පනා කර වෙහෙස වෙවි ඉන්නකොට මේ යාළුවෙක් මිත්‍රයෙක් මොකද කරන්නේ? බල්ලෙක් අරගෙන එනවා. බල්ලෙක් අරගෙන ඇවිල්ලා කියනවා මේ බල්ලා ලෝකේ ඉන්න සතුටුම බල්ලා. මේකව මම ඔබත් එක්ක තියලා යනවා සතියකට. සතියකට විතරයි මම මුව දෙන්නේ. සතියකට ඔබත් එක්ක තියලා යනවා. ඔන්න බලන්න සතිය ගෙවෙනකොට මේ බල්ලාගේ තියෙන සතුට නිසාම ඔබේ හිතත් ප්‍රමෝදයට ප්‍රීතියට පත් වෙයි කියලා. එහෙම බල්ලා බාර දීලා සතියකින් පස්සේ ඇවිල්ලා බලනකොට අයියෝ අර බල්ලත් අර විදියටම කඳුළු සලසල හොම්බ බිම ඇනගෙන අර කවගේම කල් ගෙවනවා. නොක තමයි වෙන්නේ ඉතින් වැඩි හරියක්. ඉතින් අන්න ඒ වගේ අවුර එකක් නිතර වටපිටාවේ ගැවසෙනවා නම් ඒක පොඩ්ඩක් කල්පනා කරලා බැලිය යුතු ප්‍රශ්නයක් තමයි ඒක ඉතින්. කොහොම හරි ඔන්න විදිහේ හෝමාරුවක් ගැන තමයි මම මේ කියන්නේ යන්නේ නැවත මෙන්න මේ අපේ හිත තුල වෙන වෙනස. එතකොට ඒ වගේ වෙලාවට කොහොමද අපි කටයුතු කරන්නේ කියන කොයි විදිහටද මෙන්න මේ අධ්‍යයනය කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් දැන් අද ගාථාවක් කිව්වනේ. ඒ ගාථාවත් ඔන්න ඔය කියන අපි සටෝරි කියලා යම් කිසි සෙන් සංකල්පයක් ගෙනහලා තිබ්බා. ඒ හා ගැළපිලා යන යම් කිසි සිදුවීමක් ඔය ත්‍රිපිටකයේ සඳහන් වෙන අවස්ථාවක් පිළිබඳ ප්‍රකාශයක් තමයි. එතකොට එතන සඳහන් වෙන්නේ මොකද්ද? යම් කිසි සර්කස් කාරයෙක්. දැන් කාලේ වගේ මේ කාලෙත් සර්කස් කාරයෝ ඉඳලා තියෙනවා. එතකොට බොහොම උස උණ ගහක 60 රියන් උණ ගහක් කියලා තමයි කියන්නේ. 60 රියන් උණ ගහක මුදුනට මෙයා නැගලා ඒ මුදුනේ ඉඳගෙන සර්කස් සංදර්ශනයක් පවත්වනවා. ඒතර අර විදිහට අපි හිතමුකෝ ඔළුවෙන් හිටගෙන වගේ ඔන්න දැන් මේ උණ ගහ මුදුනේ ඉන්නවා. උණ ගහ මුදුනේ මේ විදිහට ඉන්න අවස්ථාවේදී අන්න මොකද වෙන්නේ? එතෙන්ට වැඩම කරනවා බුදුරජාණන් වහන්සේත් මුගලන් ස්වාමීන් වහන්සේත් වැඩම කළා. මෙන්න මේ උණ ගහ උඩ නැගලා ඉන්න මේ සර්කස් කාර්යයට කියන අභියෝගයක් යම් කිසි චැලෙන්ජ් එකක් තමයි මේ ගාථාවේ තියෙන්නේ. මොකද්ද කියන්නේ? මුංච පුරේ මුංච පච්චිතෝ මජ්ජේ මුංච භවස්ස පාරකු සබ්බත් විමුක්ත මානසෝ නපුන ජාති ජරං උපේහිසි. ඔන්න විදිහ අභියෝගයක්
මේ තැනත්තට බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. මොකද්ද මේ කරන අභියෝගේ? මුංච පුරේ මේ පෙර පසුව අතහරින්න කියලා තමයි මේ කියන්නේ. කියන්නේ අතීතේ අනාගතේ දෙක අතහරින්න. ඊළඟට කියනවා මජ්ජේ මුංච. මේ මැදත් අතහැරලා දාන්න. දැන් අර මේ අන්තං මේ බැලන්ස් කරගෙන ඉන්න මනුස්සයට තමයි මේ කියන්නේ. ඊට පස්සේ භවයේ එතරටම යව. භවස්ස පාරගු භවයේ එතරටම යව. හැමතැනින් විමුක්සිත ඇතිව යලි උපතකට දිරුමකටපත් නොවේව කියලා යම්කිසි අභියෝගයක් කරනවා. එතකොට අර විදිහට අතීත අනාගත කල්පනා දුරස් කළා කිටි කිටියේ වර්තමානයේ අල්ලගෙන ඉන්න මිනිස්සෙට තමයි මේ කියන්නේ. මොකද අතීතය අනාගත කල්පනා කරා කියන්නේ කෙලින්ම ඕක උඩ අහස උඩ රැඳිලා තියෙන්නේ නැහනේ. ඒ නුවට කඩාගෙන ඇවිල්ලා පොළවේ වදින එකක් නෙවෙන්නේ. ඒක නිසා ඒ අතීත අනාගත කල්පනා දුරස් කළා කිටි කිටියේ වර්තමානයේ තද කරගෙන ඉන්න තැනැත්තට බුදුරජාණන් වහන්සේ අභියෝග කරනවා මැදත් අතහැර දැමව. ඔන්න ඔය වර්තමානෙත් අතහරින්න කියලා තමයි මේ අභියෝගේ. කියනවා භවයේ එතරටම යව. හැමතැනින් විමුක්සිත ඇතිව යලි උපතකට දිරුමකට පත් නොවේව කියලා නර අමුතුම විදිහේ ඉගැන්වීමක් අමුතුම විදිහේ අභියෝගයක් දෙනවා. ඉතින් සඳහන් වෙන්නේ කොහොමද? මෙන්න මේ උණගා මුදුලේ ඉඳලාම මේ තැනත්තා මැදත් අතහැරියා කියලා තමයි සඳහන්. අර විදිහට මැදත් අතහැරීමෙන් රහත් වෙලා උණගහෙන් බිමට බැස්සා කියලා තමයි සඳහන් තියෙන්නේ. ඒතර එන්නේ විදිහේ වෙනසකට මෙන්න මේ පරිවර්තනය හේතු වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු මේ අහගෙන ඉන්න පිරිසටත් හිතට දුකක් නැగిලා එනවා. හිතට වෙහෙසක් පීඩාවක් නැగిලා එනවා. ඒ වෙලාවට කෙනෙක් අහනවා කොහොමද මම මේ වගේ වෙහෙසක් පීඩාවක් නැති කරගන්නේ? මට හරියට ඇඬුම් එනවා. සමහර විට දවස් 2-3 මම අඬනවා මේ යම්කිසි කෙනෙක් මට දොස් කිව්වහම. සමහර විට අපේ දරුවෝ දොස් කිව්වහම මේ විදිහට මම කල්පනා කරනවා අඬනවා. ඒ වෙලාවට කොහොමද මේක නැති කරගන්නේ කියලා විමසනවා. සමහර වෙලාවට මම මේ හිතන්නේ කල්පනා කරන්නේ නැතුව එක දේවල් කියනවා. ඒ වගේ අවස්ථා කොහොමද හික්මව ගන්න කියලා විමසනවා. එතකොට ඕවට මම කියන්නේ 16+ questions කියලා. මොකක්ද අර 16+ program එකේ ළමයි අහන්නේ ඔය වගේ ප්‍රශ්න තමයි. අපේ ගෙදර මේකක් තියෙනවා මොකද ඒකට කරන්නේ? මේ විදියට මගේ හිත ඇතුලේ හැම වෙලේම තරහ තියෙනවා මොකද ඒකට කරන්නේ? මට හැම වෙලේම දුක හිතෙනවා මොකද ඒකට කරන්නේ? ඊළඟ ඔය ලිස්ට් එකක් තියෙනවා. ඒ questions list එකක්. ඉතින් ඒ වගේ ඒවා තමයි මේ. එතකොට ඒ කට්ටියට කියන්නේ ඔය ප්‍රශ්නේ නැගෙන්නෙම සිහිය පුරුදු නොකරන නිසා. සිහිය පිළිබඳ හැඟීමක් නැති නිසා. ඒකින්ද සිහිය පුරුදු කරන දවසට සුළු වේලාවක්. ඔකට මේ ග්‍රහය ගැලපිලා මේ අර අඳරාව වලනකම් වගේ ඉන්න ඕනේ නැහැ. අර හාන්දට යනවා වගේ සැලසුම් හදන්න ඕනේ නැහැ. ඒ වෙනුවට අන්න ඇඳුම් ටික ගත්තා ආවා. එහෙම නැත්තම් ගෙදර ඉඳගෙන හරි කමක් නැහැ. මේ මම විනාඩි 20ක් ඇවිදිනවා කියලා නිකන් එහාට මෙහාට ඇවිදින්න. ඇවිදලා බලන්න වර්තමානයේට හිත දෙන්නේ කොහොමද? අර විදිහට අතීත අනාගතය අතහැරලා වර්තමානයේ දිහා අවදි වෙලා බැලුවාම අර තැනත්තට උණගහ අහු වුණා වගේ මේ පිරිසට මොනවද අහුවෙන්නේ? අන්න එහෙනම් මගේ පොළවේ කකුල වදිනවා දැනෙනවා. පොළවේ හීතල දැනෙනවා. වාඩි වෙලා ඉන්නවා නම් හුස්ම දැනෙනවා. බඩ පිම්බෙනවා හැකිලෙනවා දැනෙනවා කියලා. අන්න ඒක ගැන කතා කරන්න. ඒක ගැන කතා කරපු ගමන් අන්න අතීත අනාගතෙන් මිදිලා වර්තමානෙට හිතේනවා. ඒක ගැන කතා කරන හැම තොරතුරක්ම වර්තමානයේ පිළිබඳ කරන කතාවක්. මේ වර්තමාන මොහොත හරිම සරලයි. එන්නේ සරල මොහොතට ඉස්සෙල්ලා එළඹෙන්න ඕනි. එළඹුණාට පස්සේ තමයි එතනින් එහාට වැඩේ තියෙන්නේ. මැද අතහරින්න තාම කල්පනාව. කොහොම වෙතත් මැද අඩුම ගානේ අල්ලන් ඉන්න එපා. අර විදිහට අතීත අනාගත දෙක අතහැරලා ඉන්න එපා ඉස්සෙල්ලා. අනේ ඒකට තමයි කියන්නේ හුස්මක් පියවරක් අල්ලගන්න කියලා. ඒ අල්ලගෙන නැවත නැවත ඒක බලන්න කියලා. දත් මදිනව නම් මේ කටේ බුරුසු වදින විදිහ දිහා බලන්න කියලා කියන්නේ ඒකට. ඉතින් ඒක නොකර ප්‍රශ්න ඇහුවොත් ඉතින් එතනින් එහාට කතාව කරගෙන යන්න අපිට අමාරුයි. නමුත් අන්න ඒක කරන කෙනෙක්ගේ ප්‍රශ්න ඊට වැඩිය වෙනස්. එයා අහන්නේ වෙන අමුතු විදිහේ
තමයි මේ ප්‍රශ්න ගොඩ නැගින්නේ. දැන් එක්කෙනෙක් කියනවා ඊයේ මොකද්ද මේ හුස්ම බොඳ වෙනවා. මේ විදියට හුස්ම පෙනි තියුණු හුස්ම නැති වෙලා යනවා. ඒකට මොකද්ද කරන්නේ කියලා අහනවා. ඉතින් එහෙම ඇහුවාම මං කෝ ඕක තමයි නිවැරදි පාර. අන්න දැන් මැද විදියට අල්ලගත්ත හුස්ම. දැන් හුස්ම බැඳෙනවා කියන්නේ මොකද්ද? අන්න මැදත් අතහරින්න අවස්ථාවක් ලැබෙනවා. නමුත් කැමති නෑනේ. අම්මෝ මේක විතරයි ජීවිතේ රැක ගන්න තියෙන්නේ කියලා ඒකේ එලිලා ඉන්න තමයි කල්පනාව. නමුත් අන්න හුස්මත් අතහරින්න මොහොතක් එනවා. ඒකේ සලකුණක් විදිහට තමයි හුස්ම බොඳ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආපහු බොරු කරන්න බෑ. ඔය හුස්ම බොඳ වෙන්නේ ඒ නිසාම තමයි. ආයි කෙලින්ම හුස්ම දෙන්නෙම ඊළඟ වාක්‍ය කියන්නේම මොකද්ද? අන්න මේ දෙන හුස්ම වෙනස් වෙනවා කියලා තමයි කියන්නේ. ආනාපානසති සූත්‍රය අල්ලගෙන කට්ටිය හුස්ම හැමදා සදාකාලික තියාගෙන ඉන්න උත්සාහ කරනවා. නමුත් පටන් ගන්නෙම වෙනස් වෙනවා කියන ප්‍රකාශයකින් තමයි පටන් ගන්න. දිග කෙටි බැලුවා කියන්නෙම වෙනස් වෙනවා කියන එක තමයි. දිග කෙටි බලන්න කියලානේ පටන් ගන්න. දිග කෙටි බැලුවාට පස්සේ මොකද වෙන්නේ? අන්න මුළු හුස්මම සබ්බ කාය පරිසංවේදී. මේ මුළු හුස්මම එක කෙරවලක ඉඳලා අනිත් කෙරවලට. ඒ බැලුවා කියන්නේ මොකද්ද වෙන්නේ? පස්සම්බයං කාය සංකාර. හුස්ම දිය වෙලා යනවා. ඉතින් බලනවා නයි පිඹිනා වගේ පිඹලා බලනවා ආපහු ඇදලා අරන් බලනවා. ඉතින් කවදාවත් එතනින් එහාට යන්නේ නැහැ. ඉස්සරහට මේක පස්සට යන්න දන්නේ නැහැ කියලා කියන්න බෑ ඒ වගේ කට්ටියට. පස්සටම තමයි ගමන. ඒ වගේ කෙනෙක්ට කිව්වොත් හුස්ම ගියා ආවේ දැන් හුස්ම නැහැනේ. ඔහේ ඉන්නකො පොඩ්ඩක් කියලා. ඔන්න ඉතින් චෝදනා පත්‍රයක් නගාගෙන එනවා. මෙන්න මේ විදිහ හිතවිලි ආවා, මෙන්න කරපු කෙරුවාවල් ආවා, මෙන්න ප්‍රශ්නේ මෙන්න මේ විදිහයි කියලා නගාගෙන එනවා. ඉතින් ඒ වගේ කට්ටිය ආපහු හුස්ම අරගන්න කියන, හුස්ම අල්ලගන්න කියන ගුරුනාංශ කෙනෙකුත් ගිහිල්ලා හොයා ගන්නවා. යන්තම් හරි ගියා කියලා. කමන්නේ ඉතින් හොයාගෙන ඉන්න. මොකද ගුරුනාංශෙත් එතනින් එහාට ගිහිල්ලා නැහනේ. ඒකනේ අවුල තියෙන්නේ. එහෙම නැත්නම් ඔය වෙලාවේදී ඔහොම කියන්නේ නැහනේ. ඉතින් ගෝලයා ගුරුනාංශ දෙන්නම ගැලපෙනවා ඒ වගේ වෙලාවට. ඉතින් කොහොම හරි යන හුස්ම අතාරින මොහොතක් මතුවලා එනවා. අන්න මැදත් අතහරින මොහොතක් මතුවලා එනවා. ඒක තමයි ක්‍රමේ. භවයේ තෙරටම යන්න. නැවත උපතකට දිරුමකටපත් නොවෙන්නේ ඒක තමයි ක්‍රමේ. අනේ ඒක බාර ගන්න සුදුසු අවස්ථාව ගැලපිලාම ඒක බාර ගන්න වෙන්න ඕනේ. පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ඊයේ ප්‍රකාශම මම මේ අරගෙන යන කියනවා මොකද්ද මේ අමුතු නිකන් බොඳ වීමකට වගේ ලක් වෙනවා. මේ ඉන්නවා නැහැ. ඉන්නවා කියලාත් තේරෙනවා නැහැ කියලාත් තේරෙනවා. මේ විදිහට හිත මහා කම්මැලි වෙලා ටික වෙලාවක් තියෙනවා. තව වෙලාවට ඇඟ ගැස්සිලා බොහෝ අවදි වෙලා මේ හිත නැగిලා එනවා කියලා කියනවා. අන්න අර අන්ත දෙක තමයි වෙන්නේ. අන්න කම්මැලි කමට ගියා කියන්නේ අවදි භාවයත් ඒකත් එක්කම ගැලපිලා එනවා. අර විදිහට විවේකයක් ලැබුණා කියන්නේ හිතවිලි ඇවිල්ලා හිත ඇවිස්සෙන එකකුත් ඒකත් එක්කම ගැලපිලා එනවා. ඔය අන්ත දෙක. ඔය දෙපැත්ත ඔය පෙන්눔 කරන්නේ. අර විදිහේ දිලිසෙන කණාමැදිරියෙකුත් ඉන්නවා. ඒකව ගිල ගන්න බලාගෙන කට අරගත්ත අඳුරකුත් තියෙනවා. ඒ දෙපැත්තම මේ චිත්‍රේ තියෙනවා. එතකොට අපි එකක් හිල්ලුවොත් අනිත් එක ඒකත් එක්කම ගැලපිලා එනවා. අපි හිතනවා විවේක හිත හොඳයි. හිතවිලි වලින් කරදර කරන හිත හරි නෑ කියලා. නමුත් විවේක හිතත් එක්කම ගැලපෙන දෙයක් තමයි හිතවිලි වලින් කරදර කරන හිත. ඊළඟට අපි හිතනවා හිතට මොනවා හරි වෙහෙසක් අහම ඒ වෙහෙස එක්මට නැති කරගන්න ඕනි කියලා. නෑ එහෙම නැති කරන්න එපා. ඒ වෙනුවට ඒ වෙහෙසෙට තියෙන්න දෙන්න. මොකද ඒ වෙහෙස එයාගේ ප්‍රතිවිරුද්ධ එක්කෙනත් එක්කම තමයි ඉන්නේ. නැති කරන උත්සාහය නැති වෙච්ච ගමන් අන්න ඉබේ මේ වෙහෙස නැති වෙලා යනවා. ඒතර දවසක් දෙකක් තුනක් හතරක් සතියක් වෙන්න පුළුවන්. නමුත් වෙහෙසත් එක්ක ඉන්න පුළුවන්ද? වෙහෙසත් එක්ක යැපෙන්න පුළුවන්ද කියන පරීක්ෂණයක් තියෙනවා. ඒතර මොනවා හරි සම්පූර්ණ සුද්ධයට නැති කරලා යවන්න හැදුවොත් කෙනෙක් හිතුවොත් අන්න මම මේ වෙහෙස නැති කරලා ආපහු පහසු හිතකට යනවා කියලා. පහසු හිතකට ගියා කියන්නේ මොකද්ද? නැවතත් අන්න අර වෙහෙස එන්න ඉඩ කඩක් තියෙනවා. ඒකින්ද පොඩි වෙහෙසක් නිකන් තියාගෙන දිගට ඉන්න එක හොඳයි. මොකද හේතුව අන්න සම්පූර්ණ විවේක තත්ත්වයකට ගියපු ගමන් අනිත් ප්‍රතිවිරුද්ධ දේ ඒත් එක්කම ගැලපිලා එන නිසා.
ඒක නිසාමද කොහෙද ඔය ලොකු ස්වාමීන් වහන්සේ සමහර විට කියන මොකද්ද? අන්න මේ කනේ මොකා වෙසෙන්නියා, කන් ඇයා වෙසෙන්නියා, ඒකගේ අනුහසින්නියා, කනේ රෝග නැසෙන්නියා. ඒ විදිහට මොකෙක් හරි තියාගන්න ඕනේ. නැත්තම් හැම වෙලේම ඔය හිත විවේක තත්ත්වෙම ඉඳියොත් අනිත් පැත්තට ගියපු වෙලාවට දරන්න අමාරුයි. ඒකින්ද පොඩ්ඩක් හැම වෙලේම අපි නිකන් හිතරිත් දන්න කවුරු හරි ටිකක් ලං කරලා තියාගන්න. දරුවෙක් වගේ ඉන්නවනම් පාසුවෙම පුළුවන්. එහෙම නැත්තම් පොඩ්ඩක් වෙන කෙනෙක් හරි ලං කරලා තියාගන්න. අපේ අම්මටත් ඇවිල්ලා සමහර විට ඔන්න දැන් මාස ගානකට පස්සේ ඇවිල්ලා මොනවා හරි කියපු ගමන් ඉතින් මම විටක අර ස්වභාවික වෙන ප්‍රතිචාරය ඉතින් හිතලා කල්පනා කරන්න දෙයක් නැහැ. ඉතින් ස්වභාවික ප්‍රතිචාරය ගොඩක් වෙලාවට හිත සතුටු කරන එකක් නොවෙන්න පුළුවන්. දවසක ඇවිල්ලා ලොකු මොකද්ද බෑග් එකකුත් මොනවද තියක් පූජා කරන්න අරගෙන ඇවිල්ලා පින්ඩපාත වෙලාවේ බෑග් එක අඩි 10ක් විතර එහා ගලක් උඩ තියලා ඇවිල්ලා හොඳට මේ අත් දෙක බැඳගෙන වන්දනා කරනවා පින්ඩපාත යන හාමුදුරුවන්ට. මොකද්ද මේ ප්‍රශ්නේ? රිලවා කියන සතා හරිම අමුතු සතෙක්. උගේ සිහිය බොහොම දියුණුයි. ඉතින් ගියපු ගමන් මං කිව්වා අද හොඳ වෙලාවට රිලවෙට්ට පූජා කරන්න නැතුව හාමුදුරුවෙට්ට පූජා කරන්න පින දිවිලා තියෙනවා. අඩි 10ක් තියලා බෑග් එකක් තියලා ගියා කියන්නේ මේ අතේ තියෙන බෑග් එකවත් බේර ගන්න බැරි එකේ. තව කොහෙද අඩි 10ක්. කොහොම හරි එදා පින තිවිලා තියෙනවා හාමුදුරු කෙනෙක්ට පූජා කරන්න. ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් හිත්‍රි දෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒ වෙලාවට ඒක ඉබේ එන ප්‍රතිචාරනේ. ආයි ඉතින් හිතලා කල්පනා කරලා කියන්න දෙයක් නෑ ඒවා. ඉතින් ඒ වගේ ප්‍රතිචාර නවත්තලා වැඩකුත් නෑ. ඉතින් ඒ වගේ පොඩි වෙහෙසවල් එනකොට ඒ වෙහෙස නැති කරලා නැවතත් විවේකී ගන්න යන්න එපා. ඒ වෙනුවට ඒ වෙහෙසත් එක්ක ඉන්න. හැම වෙලේම මේ හිතේ ස්වභාවය තමයි දෙපැත්තට වෙන දෝලනය. එතකොට සතුටු හිතට අපි කැමති, වෙහෙස හිතට අපි කැමති නෑ. තැම්පත් හිතට අපි කැමති. අර විදිහට ඇවිස්සිච්ච හිතකට අපි කැමති නෑ. කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්න අපි කැමති. නමුත් තරහ වුණාම අපිට හරි වෙහෙසයි. ඔය දෙකම මේ තියෙන ස්වභාව තමයි. ඒතර එකක් ලං කරගත්තා කියන්නේ අනිවාර්යෙන් අනිත් එකත් ඒත් එක්කම ගැලපිලා එනවා. අන්න අතීතේ අනාගතේ අතහැරලා මැදත් අතහරින්න කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ. මැද අල්ලගෙන ඉඳියොත් අර දෙකට යන පොටෙන්ෂල් එක තාම තියෙනවා. ඒක අහවර වෙලා නැහැ. මැද ගැලපිලා එන්නේම අතීත අනාගත දෙක තියෙන නිසාම තමයි. ඒතර මැදත් අතහරින්න කිව්වහම අන්න ඒකට අපි කැමති නැහැ. ඒක අපිට වෙහෙස දානවන සුළුයි. නමුත් ටික මේ ප්‍රතිපදාව කරන කෙනෙක් අන්න මේ වෙනසට ඉඩ දීලා මේ හිතේ ස්වභාව මේ ආකාරයෙන් වෙනස් වෙද්දී මම මේ වෙනසට ඉඩ දීලා ඉන්න පුළුවන්ද? මගේ හිත ඇවිස්සුණත් හොඳයි, තැම්පත් වෙලා තියුණත් හොඳයි. දෙකම බාර ගන්න පුළුවන්ද? හිතවිලි නැති හිතත් හොඳයි, හිතවිලි තියෙන හිතත් හොඳයි. මේ විදිහට විවේක හිතත් හොඳයි, තරහෙන් ඇවිසිච්ච හිතත් හොඳයි. මම සතුටින් ප්‍රීතියෙන් ඉන්න හිත නිවිලා ඉන්න වෙලාවත් හොඳයි. ඒ වගේම අර විදිහට හිත ඇවිස්සලා දුක් වෙවි අරවා මේවා කල්පනා කරන ඉන්න වෙලාවත් හොඳයි. දෙකම සිහියෙන් මං හඳුන ගැනීමක් කරනවා. ඔන්න දැන් මගේ හිත විවේකයට ගිහිල්ලා තියෙනවා. ඔන්න දැන් මගේ හිත තරහට ගිහිල්ලා තියෙනවා. ඔන්න මට දැන් හිතවිලි නැති තත්ත්වයක් තියෙනවා. ඔන්න මට දැන් හිතවිලි ඇවිස්සලා ගලාගෙන එනවා එක දිගට. අන්නේ විදිහට මේ මැද අහතරිනවා කියන්නේ ඔන්න ඔය වෙනසට ඉඩ දීම තමයි. හුස්ම බියකිලා ගියපු ගමන් ඔය වෙනස තමයි ඉදිරිපත් වෙන්නේ. සිතුවිලි එනවා, කරපු කෙරුවාවල් එනවා, අතීත මතක එනවා, අනාගත සැලසුම් එනවා. ඒ වෙනසට ඉඩ දුන්න ගමන් මෙතන අතර තේරෙනවා අන්න මේ එකක් ආවා කියන්නේ ඒකත් එක්ක අනිකත් ගැලපිලා එනවා. වෙහසක් ආවා කියන්නේ ඒකත් එක්ක විවේකෙත් ගැලපිලා එනවා. නිදිමතක් ආවා කියන්නේ ඒකත් එක්ක අවදි භාවයකුත් ගැලපිලා එනවා. අර විදියට හිතවිලි නැති හිතක් ආවා කියන්නේ හිතවිලි තියෙන ඇවිස්සිච්ච හිතකුත් ඒකත් එක්ක ගැලපිලා එනවා. අන්නේ දෙක බාරගන්නේ වෙනස නැති වෙනකන් මේ ප්‍රතිපදාව වඩන්න ඕනේ. ඒ වෙනස වෙනකොට අපේ හිතේ එන වෙහෙස තියෙනවානේ. එහෙම නැත්නම් හිතේ එන ප්‍රමෝදය තියෙනවානේ. අන්නේ වෙහෙස ප්‍රමෝදය නැති වෙනකන් මේ ප්‍රතිපදාව වඩන්න වෙනවා. එතකොට එහෙම ගත්තොත් කෙනෙක්ට ඉතින් බයිනවා යාළු වෙනවා. බයිනවා යාළු වෙනවා. ඒක තමයි හරිම ක්‍රමය.
නමුත් එහෙම කරලා ඉතින් බෑනේ අප්පා ඊට පස්සේ. ඉතින් අමාරුයිනේ. ඉතින් ඒකින්ද යාළු වෙලත් ඉන්න එක හොඳයි. නමුත් ඉතින් පොඩ්ඩක් තරහ වෙලා ඉන්න එකෙත් පොඩි ගතියක් තියෙනවා. මේ විදිහට යාළු තරහ වෙවි නිතර එහෙම වෙවි ඉන්න පුළුවන් නම් අන්න දවසක මේ තැනකට තේරෙවි අර කියනවා වගේ මෙන්න මේ දෙපැත්තට දෝලණය තමයි නියම ස්වභාවය. ඒ දෙපැත්තට දෝලණයට ඉඩ දීලා මෙන්න මේ දෝලණයේදී මගේ වෙහෙස නැති වුණා නම් මගේ හිත තුල අන්න ඒක තමයි මේ කී විදිහට භාවයේ ඊතරටම යන්න ක්‍රමය. මේ විදිහට දුක්ඛ සැප කියන දෙකෙන් අත් මිදිනවා. මේ විදිහට නැවත ජාතියකට විපතකට දුකකට මේ තැනටපත් වෙන්නේ. මොකද හේතුව අන්න අර වෙනස වෙනකොට හිතේ ඒකට තියෙන ප්‍රතිවිරෝධය නැති කරගත්ත නිසා. අර කී විදිහට වෛවර්ණ බොහොම දිලිසෙන කණාමැදිරියෙකුත් අපි බාර ගන්නවා. ඒ වගේම මේ කී විදිහේ අඳුරක් ගිල ගන්න සූදානම් අඳුරකුත් මේ ජීවිතය තුළ මතුවලා තියෙනවා. ඔන්න ඔය දෙකම බාරගත්තොත් මේ දෙකේ හුවමාරුවක් තමයි මේ ජීවිතය කියන එක බාරගත්තොත් ඒ තැනැත්තාගේ හිත මේ හුවමාරුව නිසා කම්පණය වෙන්නේ නැහැ. අනේ ඒක තමයි ඔය කියන විවේක හිත. ඒක තමයි ඔය කියන සැනසීම. ඉතින් වැණි වූ සැනසීමක් ලං කර ගැනීම සඳහා අද දින මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් බොහොම වටිනා ධර්ම දේශනාවක් අපි හැමදෙනාටම ඉදිරිපත් කළා. ධර්ම දේශනාව පටන් ගත්ත චිත්‍රයක් ආශ්‍රයෙන්, ඒ කියන්නේ එක පැත්තක ලස්සන සුන්දර කලාමැදිරියක ඉන්න චිත්‍රයක්, ඒ වගේම අනිත් පැත්තේ අඳුරක් තියෙන, ඒ කියන්නේ කලාමැදිරිය ගිල ගනින ගෙම්බෙක් වගේ අඳුරක් තියෙන එකම චිත්‍රක කොටස් දෙකක් ගැන සඳහන් කළා. මේ සුන්දර බව තියෙන චිත්‍රයේම ඒ අසුන්දර බව එහෙම නැත්නම් අඳුරක් තියෙන බව දක්වලා මේ අපේ ජීවිතයත් හොඳ නරක නැත්නම් සතුට දුක කියන මේ අංශ දෙක අතර මෙහිම දෝලණය වෙන බව තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළේ. සෙන් කතාවක් ආශ්‍රයෙන් අපාය හා දිව්‍ය ලෝක කියන දෙකම තියෙන්නේ අපේ හිතේ බවත් අපිට එක ෂණයකින් දිව්‍ය ලෝකයට වගේම අපායට යන්න පුළුවන් බවත් ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේම මොහොතකින් පොසිටිව් වීම හා නෙගටිව් වීම අතර දෝලනය වෙනවා මේ සිතේ. ඒක සිතේ සාමාන්‍ය ස්වභාවය කියලා දේශනා කළා. ඒ අවස්ථාවේදී ලැබෙන දේ ප්‍රයෝජනට ගැනීම වැදගත්කම දේශනා කළා. හරියට අර දෙවියන් බලාපොරොත්තු වුණු කෙනාගේ කතාව වගේ. ඒ වගේම අලියෙක් හොඬවැල එළියට අලියෙක් හොඬවැල හංග ගන්න නැතුව හොඬවැලත් එළියට අරගෙන කරන සටනක් වගේ රිසර්වේෂන් එකක් තියාගන්න නැතුව මේ ප්‍රතිපදාව වැඩි යුතුයි කියලා දේශනා කළා. සටෝරි සෙන් සංකල්පයක් ආශ්‍රයෙන් 60 රියනක් උස උණ පඳුරකට නැගපු සර්කස් කල්වෙක් කරන ලද අභියෝගයක් සඳහන් කළ එක තමයි අද ගාථාව මාතෘකා කරගත්ත ගාථාව වුණේ. ඒකේ තේරුම විදියට ස්වාමීන් වහන්සේ කිව්වේ අතීතය හා අනාගතය දෙක අතරින් මැදත් අතරින් භවයේ ඊතරෙතම යන්න හැම තැනක්ම දිනුමකට ඉඩ ඇතිව නැවත උපතකටපත් නොවෙන්න කියන කාරණේ සඳහන් කළ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ කොයි ආකාරයක දුකක් අපිට මේ ජීවිතේ ලැබුණත් ඇති වුණත් මේ හොඳට සහ නරකට දුකට සහ සතුට දෝලණය වෙන හිතේ කොයි වෙලාවෙ කොයි වගේ දුකක් ලැබුණත් අපිට වර්තමානයේ මොහොතේ ජීවත් වීමේ වැදගත්කම සඳහන් කරන ඒ වර්තමාන මොහොතේ ජීවත් වෙනකොට අපිට ඇති වෙන පීඩාවන් වලින් ඈත් වෙන්න පුළුවන් කොහොමද කියන කාරණය ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේම වර්තමාන මොහොතේ සිහි පිටවන්නේ කොහොමද කියන එක දේශනා කළා. විවේක උනත් අවිසුණත් ඒක සිතේ ස්වභාවය කියලා ඒක ස්වභාවයක් විදිහට ඒ ආකාරයෙන් දැකීම සහ ඒ වෙනසට ඉඩපීමෙන් මැදත් අතරින් පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. මේ වගේ මේ දෝලණය වෙන හිතේ වෙනසක් නැතුව ඒ ආකාර දෙකටම එක වගේ මුහුණ දීමට හැකියාව ලැබෙන තෙක් අපි මේ ප්‍රතිපදාව වැඩි යුතු බවත් දේශනා කළා. මම හිතන්නේ අපි හැමෝටම බොහොම වටින දේශනාවක්. පෞද්ගලිකව මටත් වටිනවා කියලා කියන්න පුළුවන්. මේ අපි හැම දෙනෙක්ම මේ වගේ ඉතින් අපේ දෛනික ජීවිතේදී මේ වගේ
අවස්ථාවන්ට මුහුණ දෙන්න නිසා ඉතින් අපි පාද නමස්කාරයෙන් ස්තුතිවන්ත වෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඒ කාලෝචිත ධර්ම දේශනාව ගැන. අපේ වැඩසටහන ඊළඟට තියෙන්නේ ආධුනික පිරිසට අපි ලබා දෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් ලබා දෙන උපදේශ පත්‍රිකාව මතක් කරන එක. දැන් හැමදාම පේනවා ඇති මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා. අපි කොටස් කරුණු 5ක ආශ්‍රයෙන් මේ මූලික උපදේශ පත්‍රිකාව ඉදිරිපත් කරනවා ආධුනික පිරිසට. මම හැමදාමත් මතක් කරනවා වගේ මේ සතිය වඩනවා කියන එක කිසිම ආගමකට, ජාතියකට, දේශ සීමාවකට ලඝු කරන්න පුළුවන්, සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මිනිසෙකුණු අපි හැමදෙනාටම මිනිසෙක් වීම නිසාම ලැබෙන ජන්ම දායාදයක් විදිහට හඳුනන්න පුළුවන්. ඒක නිසා මේ සතිය වැඩිීමේ වැදගත්කම අඳුරගත් ඕනම කෙනෙක්ට මේ ඕනෑකම ඇති කර ගැනීම තුළින්ම මේ සතිය වැඩිම සඳහා යොමු වෙන්න පුළුවන්. ඒ සඳහා තියෙන මූලික උපදෙස් සඳහන් අතුරත් කරපු වීඩියෝ ගණනාවක් නිසන් වාණි ආශ්‍රයෙන් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ අතරින් සතිමත් ඇවිදීමේ සහ සතිමත් ඉඳ ගැනීමේ වීඩියෝස් දෙකක ලින්ක්ස් මම දැන් මෙතන සඳහන් කරලා තියෙනවා. අද වැඩසටහනට සම්බන්ධ වෙන කෙනෙක් හෝ මූලික උපදෙස් අලුත් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝස් බලලා මූලික උපදෙස් ලබා ගන්න පුළුවන්. එහෙම ලබාගෙන වැදගත්ම දේ අපි මේ ප්‍රතිපදාව වඩමු කරන්න ඕනේ. දිනපතා තමට හැකි කාලයක් වෙන් කරගෙන මේ සඳහා මේ පුහුණුව සඳහා නැත්නම් මේ ස්වාමීන් වහන්සේට මතක් කරා වගේ අර දෝලණය වන හිත අපිට එක වගේ බාර ගන්න පුළුවන් වෙන තෙක් මේ ප්‍රතිපදාව වඩන්න කිව්වේ. ඒ වගේ අනේ ප්‍රතිපදාව වඩන්න කාලයක් තමන්ගේ ජීවිතෙන් දිනපතා වෙන් කර ගැනීම, තමන්ට හැකි කාලයක් වෙන් කරගෙන දෛනිකව මේ සතිමත් ඉඳ ගැනීම සහ සතිමත් ඇවිදීම පැය දෙකක් පමණ වනතුරු සම්පූර්ණ කරාට පස්සේ අපිට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලියන්න පුළුවන්. ඔබගේ අත්දැකීම කොහොමද ඇවිදිනකොට දෙපා වලට දැනුනේ, ඉඳගෙන ඉන්නකොට කොහොමද හුස්ම දැනුණාද, ඉරියව්ව දැනුණාද, නැත්නම් උදරේ පිම්බීම හැකිලිම දැනුණාද කියන මේ කාරණා Tamanට දැනෙච්ච විදිහට අත්දැකීම් සඳහන් කරලා අප වෙත ලබා දිය යුතු Google ෆෝරමය සහ ඊමේල් ලිපිනේ සඳහන් කරලා තියෙනවා. ඒවා ආශ්‍රයෙන් ඔබගේ වාර්තා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. වාර්තා ඉදිරිපත් කළත් නොකළත් අපි හැම ඉරිදා මේ පවත්වන වැඩසටහනට හැමදෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වෙලා වාර්තා ඉදිරිපත් කරපු අය තමන්ගේ ඉදිරි සතිමත් බව වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. වාර්තා ඉදිරිපත් කළේ නැතත් අනිත් අයට දෙන උපදෙස් ආශ්‍රය කරගෙන තමන්ගේ සතිමත් බව වැඩි දියුණු කර ගැනීමටත් පුළුවන්. ඒක නිසා හැමදෙනාටම ඉදිරියටත් වැඩසටහන සම්බන්ධ වෙන්න කියලා මතක් කර සිටිනවා. මේ ටික තමයි අපිට මූලික උපදෙස් විදිහට සඳහන් කරන්න තියෙන්නේ. අපේ වැඩසටහන ළඟට තියෙන්නේ ප්‍රශ්න උත්තර වාරයට යොමු වෙන එක. මම නදීප්ට ආරාධනා කරනවා. නදීප් අපේ ප්‍රශ්න උත්තර වාරය මෙහෙම දෙස. බොහොමත්ම පිං රාධිකා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද මේ මම තමයි අහුවෙලා තියෙන්නේ. මට පේන්නේ මේ කට්ටියගේ නරක වෙලාව. අනිත් හාමුදුරුවෝ දෙන්නෙක් නෑ. සාගර හාමුදුරුවෝ කනෙක්ට් වුණොත් පොඩ්ඩක් බලන්න. අපිට අද වැඩි ලිඛිත ප්‍රශ්නත් නෑ ස්වාමීන් වහන්සේ. ඒකින්ද ඉතින් විතර ගැටලුවක් වෙන එකක් නෑ මම හිතන්නේ. ඒ කියන්නේ එහෙනම් එකට ඉවර කරන්න පුළුවන් අපිට. මුලින්ම ස්වාමීන් වහන්සේ අපිට ව්‍යානාදුව වීඩියෝ එකක් සහ වාර්තාව ඉවලා තියෙනවා. මම ඒක ඉදිරිපත් කරන්නම් මුලින්ම. First, Avsrai Bahante, first let me read out the mindful report sent by Vianadu. Mindful ice skating. I love ice skating. Ice rink is as slippery as it is. I feel the coldness when I get in, but later on, I don't feel the coldness. My skate slipped and I fell on the ice. When I fall down on ice, it hurts my butt. And sometimes my knees hurt if I fall on my knees. I still have to learn standing up, balancing, skating on ice
without falling down. Today, my daddy didn't put my skates on right, so it hurts my ankle a lot. But skating was so much fun, so I forgot all that pain. Let me share the screen and run the video, Swamin Wahanse. That's the end of the video and the report, Swamin Wahanse. Okay, so ice skating. So that's a nice one. You need balance. You have to let go of the past and the future and just pay attention to the present moment. Otherwise, if you start thinking about the past and the future, then you fall down and your butt hurts. So that's a good way to be mindful while doing something. And one day you maybe even let go of the present. When you practice more and more, when you develop your skill, one day you will be so skillful, you don't have to get hold to the present moment. You don't have to keep holding it. Instead, you just let it go and you are in the flow state. When you see those athletes who are doing these type of activities, they are in their zone. They are not thinking about keeping the balance. Instead, they just flow naturally and it comes naturally to them. So that skill we have to develop. Little by little you can improve, and one day you realize that now I don't have to be attentive, be focused on the present moment. Instead, I just flow. It feels like flying on snow and you have your balance there. So that type of achievement you can do with time. So this is a good start. Maybe butt hurts still, you can continue, and maybe after 1 year or so you can send another video and show us the improved skills. Thank you, Bhante. සාගර හාමුදුරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා. අවසරයි සාගර ස්වාමීන් වහන්සේ, අපි ගෞරවයෙන් පිළිගන්නවා අපේ ධර්ම සභාවට. පිරුවන් සරණයි. ඇහෙනවද මාව? එහෙමයි ස්වාමීන් වහන්සේ, අපිට හොඳට ඇහෙනවා. හරි මාත් තාම පොඩ්ඩක් බලන්න. ඉතින් අපිට උදව් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. හරි. ලැබී තිබෙන ලිඛිත වාර්තා ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්සේ. හරි. එහෙමයි. ඔපන් කරන්න. මට විනාඩි අවසරයි ස්වාමීන් වහන්සේ. පළවෙනි වාර්තාව. ගරු ස්වාමීන් වහන්සේ, පස්වන කමඨහන් වාර්තාව. පරයන්ක භාවනාව. දසුත්තර සූත්‍ර දේශනා මාලාවට සමන් දෙමින් භාවනාව කරගෙන යමි. පරහත් තුල part 1 to 27. ඒ සමග ඇති කමඨහන් වාර්තා දේශනවලින් බොහෝ ප්‍රශ්න निराකරණය. ඔව් පద్මනාත් ඇහෙනවද? ඒක මේ ධම්මජීව ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා තියෙන හින්දා ඒක කියවන්න ඕනද කියලා පොඩ්ඩක් අහලා බලන්න. ධම්මජීව ස්වාමීන් වහන්සේ ඒකට පිළිතුරු දීලා තියෙනවා ඊයේ. කියනවාද? හරි. ඒක දෙවෙනි කොටස විතරද එතකොට පත්මනද මම කියවන්න ඕනේ? අද ඒක කියවන්න ඕනේ නැහැ. නදී මම chat එකේ මට ආපු ප්‍රශ්නයක් කොට chat එකේ. ඔව් මම ඒක ගත්තා රාධිකා. එහෙනම් ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න ඕනේ, මම මේ ප්‍රශ්නය ඒ වාර්තාව ඉල්ලා අස් කරගන්නවා. හරි. එහෙමයි සර්. ඊළඟ chat section එකේ ආපු ගැටළු ඉදිරිපත් කිරීමට අවසරයි. ලොකු ස්වාමීන් වහන්සේගේ මෙල්බර්න් ධර්ම සාකච්ඡාව අසා සිහිය වැඩිම ආරම්භ කළෙමි. ලනුපැදුර යොදාගෙන ඇතුළත සක්මන සිදු කරයි. මුලදී සක්මනේහි පාදයේ තැබීමද පාදයේ එසවීමද සිහි කළෙමි. පසුව පාදයේ එසවීම, යැවීම, තැබීම සිහි කළෙමි. ධර්ම සාකච්ඡාවේ පරිදි දිගටම සක්මන සිදු කළෙමි. සක්මනේහිදී වෙන වේදනාවන් දැනුණු විට වේදනාව පමණක් මෙනෙහිව නැවත සක්මනට සිත යෙදේ. දැන් පාදයේ තබන විට ඇඟිලි සිට ආරම්භව ලනුපැදුර
දැන් පාදයේ තබන විට එංගලිසිට ආරම්භව ලනුපදුර ගැටීම ගල් ඇනින්නාක් මෙන් දැනීම පාදයේ ඔසවන විට විලුඹෙහි සිට නිදහස් වීමේ දැනීම එසවූ පසු සැහැල්ලු බව දැනීම මාරුවෙන් මාරුවට මෙය සිදුවේ. දිගටම මෙම සිහි කිරීම සිදු කරයි. වහන්සේගේ උපදෙස් පතමි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. ඒකේ වැදගත් මේ පොයින්ට් එකකට තියෙනවා අර කකුල අරමුණු කරගෙන මේ අරමුණක් වශයෙන් දැනෙද්දී ඒකේ ඇඟිලි තුඩු වලට මේ ලනුපැදුරේ දැනීම් ස්වභාවය නිකන් ගල් යනවා වගේ දැනෙනවා. එතන ඉඳන් පටන් අරගෙන ඊට පස්සේ විලුඹෙන් ඉවර වෙනවා. විලුඹෙන් ඉවර වෙද්දී ඒ විලුඹෙන් ඉවර වෙන දැනීම සැනසීමක් වශයෙන් නැත්තම් ඒක ඒ අරමුණෙන් නිදහස් වීම සැනසීමක් වශයෙන් හොඳට මේ පුද්ගලයා දැනලා තියෙනවා. ඒත් එක්කම ඒක ඔසවාගෙන යද්දී ඒ දැනෙන සැහැල්ලුව හොඳට දැනලා තියෙනවා. මෙන්න මේ වගේ අර අරමුණක් ගෙවන් වෙද්දී ඒ දකින ඒ වය නැත්තම් නිරෝධය නැත්තම් ඒ නැතිවීම හොඳ අත්දැකීමක් කරගෙන තියෙනවා. ඉතින් මේක හරි වැදගත්. ඊට පස්සේ හැම දෙයකම මේ වගේ අර වය පැත්ත, සමුදේ පැත්ත මෙච්චර කල් බැලුවා. ඒ වගේම පටන් ගද්දිත් අපි සමුදේ බලලා තමයි පටන් ගන්නෙ. ආනාපානේ නැත්තම් මේ දැනීම ඒකෙන් පටන් අරගෙන ඊට පස්සේ අර නැතිවීම පැත්තත් හොඳට බලන්න පුරුදු වෙන එක ස්වභාවිකව වෙන්නේ. ඉතින් මේ පස්වෙනි වාර්තාවේ හැටියට නෑ ඒක කලින් එකනේ මේ අත්දැකීමෙත් අර Nirodhe බලන ගතිය ඒකට තියෙන සැනසීම ඒකෙන් ලැබෙන සැනසීම හොඳට අත්විඳිනවා. මේ වගේම හැම දෙයකම ඒකකින් පුරුදුනාට පස්සේ හැම දෙයකම අමාරය ඔක්කොගේම එකම රහ කියලා භාගතුන සඳහන් කරන්නේ. Nirodhe එකම රස හැම අරමුණක්ම හැම දෙයක්ම නැති වෙගෙන යද්දි ඒ දැනෙන ස්වභාවය එකම දැනීම කියලා එකම Nirodhe තියෙන්නේ. ඉතින් ඒකින්ද ආනාපානෙත් ඔය සක්මනේ වම දකුණෙත් හැම දෙයකම ගත්තට පස්සේ ඔය සමුදේ වගේ මේ ආරම්භය වගේම අවසානියත් හොඳට දැක ගන්න මේ වාතාවේ කියලා තියෙනවා. ඉතින් ඒක වගේම දිගටම කරගෙන යද්දි ඉතුරු ටිකත් ස්වභාවිකවම වගේ වෙයි. මේ ඒකේ දකින්න තියෙන පොයින්ට් එක ඒක තමයි. මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැතුව වගේ දිගටම හොඳට බැලුවට පස්සේ හැම සමුදයත් පටන් ගැනීමත් හට ගැනීමත් නැතිවීමත් දෙකම හොඳට මේ අත්දැකීමෙන් බලන්න පුළුවන් වෙයි. ඊට පස්සේ නිකම්ම මැද කියන එක අත්විඳින්න පුළුවන්. ඒකට තමයි මුල පුරන්නේ කියන එක තමයි කියන්න තියෙන්නේ. ගැටලුවක් නම් පේන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ අපිට වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව් වෙලා තියෙනවද නේද? එහෙමයි. සම්බන්ධ වී සිටින සියලු දෙනාගෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තමන්ගේ භාවනාව ගැටලු සම්බන්ධ ගැටලු තිබෙනවා නම් ඉදිරිපත් කිරීමට මේ අවස්ථාවක් කරගන්නා ලෙස. press hand option එක ක්ලික් කරලා අපි දැනුවත් කරන්න පුළුවන්. කවුරු හරි එනකම් ස්වාමීන් වහන්සේ මගේ පොඩි ගැටලුවක් මේ ස්වාමීන් වහන්සේ අද මේ අපේ මේ ධම්මකුසල ස්වාමීන් වහන්සේ කියපු දෙයක් සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරන්න දේශනාවේදී ස්වාමීන් වහන්සේ කිව්වා අපි දැන් අර මූලික කමඨාන ලෙස ආනාපානය අරගෙන ඒක දිහා බලාගෙන ඉන්නවා ඒක නැති වෙලා යනවා. ඉතින් මුලින් නැති වෙලා යනකොට බය වෙනවා. එහෙම දෙයක්. දැන් ස්වාමීන් වහන්සේ එතනදී ඇත්තටම මට මේ දැන් ආනාපානය තමයි මාත් මුලින්ම පටන් ගත්තේ ගොඩ කාලෙක ඉඳලා. නමුත් අර දිග උස්ම කෙටිගෙන යනවා ඊට පස්සේ මේ ගන්න උස්ම නේ පිට කරන්නේ. එතනයි අනිත්‍ය කියන එක ඇත්තම ස්වාමීන් වහන්සේ මට කවදාවත් හිතුන්නේ නැහැ. දැන් අද එතන ඉඳලාම අනිත්‍ය දකින්නයි කියන එක අර දැක්කේ නැහැ. නමුත් ආනාපානය ගෙවි ගිහිලා නැති වුණාම තමයි අනිත්‍ය කියන එක මට නිකන් අර නිකන් ලයිට් එකක් දැක්කා වගේ දැන් එකපාරටම මතක් වුණේ ස්වාමීන් වහන්සේ. නමුත් අපි හිතන්නේ ඔව් ආනාපානෙ සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕනනේ කියලා. නමුත් අර පටන් ගත්ත වෙලේ ඉඳලාම අනිත්‍ය තමයි ස්වාමීන් වහන්සේ ඉතින් අපි දැක යන්නේ. ඔව් ඒක මේ හැම දෙයකම පටන් ගත්තා නම් එතන ඉඳන්ම එතනම ඇත්තටම ඉවරයක් තියෙනවා.
ඒ මට්ටමටම වේගෙන් මේක දකින්න පුළුවන් නම් එතනම ඉවරයක් තියෙනවා. නැත්තම් ගොඩක් වෙලාවට මේක චිත්තක්ෂණයට වෙනස් වෙවි යන්නේ. ඒක තප්පරෙන් තප්පරයට වෙනස් වෙවි යන්නේ. ඒක විනාඩියෙන් විනාඩියට වෙනස් වෙයි. ඒකට අර ඒක දකින්න තරම් අපේ සමාජලාට සතිය නැහැ. නැත්තම් අපි ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අර ඒකින්දම අපේ දැන් ජීවිතේ දැන් මැරෙනවයි කියන එක අපිට තේරෙන්නේ නැහැ. මොකද උච්චර මේ මැරෙන කට්ටිය දැකලා අපිට ඒක අර කාලයත් එක්ක ටික ටිකනේ වෙනස් වෙන්නේ. ඒකත් එක්ක ඉතින් අර මැරෙනවයි කියන එක අන්තිමට තමයි පත්තු වෙන්නේ. ඉතින් දැන් ගත්තට පස්සේ ශනික මරණය ගත්තට පස්සේ දැනුත් මැරෙනවා. ඉතින් ඒක දැක්කට පස්සේ ඒක තමයි දකින්න ඇත්තටම ඕනේ. ඒක තමයි ඔය සතිය හරහා අරගෙන ඔය මට්ටමට හරි ගෙනත් පෙන්නන්නේ අපිට. අඩු ගානේ ඕමවත් වෙනසක් දැක්කේ නෑනේ. ඉතින් ඒකට අර අනිත්‍යයි කියනවට වඩා ඔය විදිහට අනිත්‍ය දකින්න එක මේ මං හිතන්නේ කොච්චර හිතට වදිනවද? දැන් ඉතින් භාවනා පටන් ගත්ත මුලින් කාලේ ඉතින් ඔය බණ අහනකොට කියන සමාද අනිත්‍ය දකින්න කියන මම ඉතින් කල්පනා කරනවා මොකේද අනිත්‍ය දකින්නේ මොකක්ද අනිත්‍ය කියලා ඉවරලා. ඉතින් ඒක තමයි ඒක පේද්දි තේරෙන්නේ නැහැ මේ අනිත්‍යයි කියන එක. අර වෙනස් වීම කියන එක කිව්වට පස්සේ හරි වෙනස් වීම හරි. ඔව් වෙනස් වෙනවා තමයි මේක. ඉතින් කියන දෙයක් කියන එක. නමුත් ඒකේ ලොකු කතාවක් තියෙනවා. මොකද අපි වෙනස් වෙන්නේ නැහැ කියන එක තුලනේ අපි ජීවත් වෙන්නේ. රාජිකා කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ අපිට ගැටළු ඉදිරිපත් කරන්න. හොඳයි. ඒ කියන්නේ හොඳට තේරෙනවා කට්ටියන්ට බණත් හොඳයි කුසලගේ හැම වැඩේ ලස්සනට යනවා ඉතින් නේද ප්‍රශ්න එහෙමයි අඩු වෙනවා කියන්නේ. එහෙනම් අපි වැඩසටහන ඉවර කරමු. බන්දුල මතේසෝ. බන්දුල මහත්මයාට අවස්ථාව. අවසරයි ස්වාමීන් වහන්සේ. මට මේ ප්‍රශ්නයකට වඩා මේ පැහැදිලි කර ගැනීම දැන් ස්වාමීන් වහන්සේ මේ අපි සක්මනක් කරගෙන යනකොට එහෙම එතකොට අපි දැන් සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ හිතේ පටන් ගැඹු වෙලා විඳලම විසිරීම තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට මට තේරිච්ච දෙයක් වැටිච්ච දෙයක් ස්වාමීන් වහන්සේ ඒ වම දකුණ යනවා ඒකම හිතත් විසිරෙනවා වටපිටාවේ සද්දත් ඇහෙනවා ඒ වුණත් වම දකුණට ගේන්නත් බෑ සිහිය. ඉතින් ඒක ගැන ටිකක් බලනකොට ස්වාමීන් වහන්සේ තේරුනේ මේ අපි හිත කොච්චර වුණත් කැමති අර කතාව ගොතන එකට තමයි ඒ මේ වම දකුණ කියන්නේ අරමුණට එච්චර ඒකට කැමැත්තක් නැහැ. ඒක අකමැත්ත හින්දා හිත කැමති මේ පුළුවන් තරම් පිට දුවනේවට අතීත අනාගත හිතන්න දේවල් එක ඉදිලා ඉන්න. ඉතින් ඒක තමයි ඒකේ ඒ ගැනත් හිතනකොට මේක තියෙන ගැටලුව වෙලා තියෙන මේ වර්තමාන මොහොතේ තියෙන අකමැත්ත කියන එක කියලා මට යම්කිසි දැනීමක් වැටහුණා. මේ يعني වර්තමාන මොහොත අපි කොච්චර අකමැතිද කියලා. ඒ අකමැත්ත හින්දා හිත කැමති බාහිරේ දුවන දේවල් වලට. ඉතින් මම පොඩ්ඩක් වංශයෙන් අදහසක් දැනගන්න කැමතියි. ඔව්. ඒ තමයි දැන් අපේ දැන් අම්මට කතා කරලා කියනවා මේ දැන් ප්‍රශ්න ඉවරයිනේ. දැන් ඔය අක්කලගේ ළමයි අක්කලටම බලා ගන්න දීලා මේ ඇවිල්ලා භාවනා කරන්න කියලා. ඉතින් ගත්තාම අම්මගෙන් අහපුවම ඇත්තටම එන්න කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඉතින් අම්මා කියන්නේ නෑනේ ඉතින් බෑනේ ඉතින් මේම කිව්වට දාන්නද මේ ළමයි බලන්න කවුද ඉන්නේ කියලා අර මම බලපුවාම දැන් ඊට පස්සේ මම කියන එක පොඩ්ඩක් නැවැත්තුවා. මේ කියන්නේ එතකොට අම්මට මාත් එක්ක කතා කරන එකත් ලොකු ප්‍රශ්නයක් නේ එතකොට. මේ මොකද මම භාවනා කරලා මට කෝල් කරනවා නම් භාවනා කරලා විතරක් කෝල් කරන්න කිව්වට පස්සේ කෝල් නොකර ඉන්නවා. ඉතින් ඒකින්ද මම පොඩ්ඩක් රිලීස් කරලා ඉතින් හරි කමන්නේ නැහැ කැමති දෙයක් කරගෙන ඉන්න කිව්වට පස්සේ මම දැක්කේ අර මේ ගොඩාක් පිරිසගේ ඇත්තටම භාවනා කරන්න ඕන නිවන් දකින්නත් ඕනේ. හැබැයි ඉතින් අර තියෙන ප්‍රශ්න ටික එක්ක නිවන් දකින්න ඕනේ ගතියක් තියෙනවා. ඒ කියන්නේ එයාලට ඒක තේරෙන්නේ නැහැ. නමුත් ඒ ප්‍රශ්නේ ඉද්දි ඒකට තියෙනවා කැමැත්ත. ඒ දුකට තියෙනවා පුදුමාකාර කැමැත්ත. ඒ හිත
විසිරෙන ස්වභාවයට අර මේ මොනවා හරි ප්‍රශ්නවලට මේ මොනවදෝ කැමැත්තක් තියෙනවා. ඒක නැත්තම් නිකන් අර උම්මලකඩ නෑ වගේ මොකද්ද අවුලක් තියෙනවා. ඉතින් එහෙම ඒ ගොඩාක් අය නිවන් දකින්න තමයි ඉතින් එන කියන්නේ ලොකු කතන්දර කියාගෙන එනවා ආරණ්‍යයට. ආරණ්‍යයට ආවට ඇත්තම මේ සතියකට පස්සේ ඇවිල්ලා හම්බෙලා සතියක් යන්නෙත් නෑ. දවස් 3-4ක් යද්දි ඊනොන්ස මේ පොඩ්ඩක් මේ ගෙදර ගිහිල්ලා එන්නද කියලා අහනවා. ඉතින් ආවම ඇයි යන්නේ මොකද්ද ප්‍රශ්නේ මෙහෙ මොකක් හරි කවුරු හරි මොනවා හරි කිව්වද කියලා නෑ එහෙම අවුලක් නෑ මේ මොකද්ද මේ පොඩි එපා වීමක් තියෙනවා මේ මම පොඩ්ඩක් ඕකටත් ගෙදර ගිහිල්ලා එන්නම් කිව්වට පස්සේ මම නම් නවත්තන්නේ නෑ. හරි. ඕක ඉතින් උඹටත් නෙමෙයි කාටත් පොදුයි මේ ඉන්නවනම් ඉඳපන් නැත්තම් ඵලයන් කිව්වට පස්සේ ගිහිල්ලා අනේ ආයෙ එනවා. නමුත් අර එයාලගේ හැම කෙනාගේම අපෙන් උනත් අපේ උනත් කාගේ උනත් ගත්තට පස්සේ අර දැන් ප්‍රශ්නයක් ඔළුවට ආවට පස්සේ කවුරු හරි බැන්නට පස්සේ ඒ බැන්නේ එක ඒ දිගට යනවනේ. ඉතින් ඒ තමන්ට කැමති නම් ඉතින් මේ ඒක අවශ්‍ය නැත්තම් අතාරින්න පුළුවන්. මේ තරහත් අතාරින්න පුළුවන්. එයා බැන්න එකත් අමතක කරන්න පුළුවන් නෑ. අර බැන්න එක ආය වමාරා ගන්න මොනවාද ආසාවක් තියෙනවා. නැත්තම් ඒකට නැවත නැවත බයින්න නැත්තම් ඒකට පලි ගන්න නැත්තම් ඒකට මොනවා හරි හින්ට් එකක් හරි ගහන්න මොනවද යටින් යනවා ඒකට තියෙන කැමැත්ත. ඉතින් අර වාහනයක් යද්දි නිකන් වින්ස්ක්‍රීන් එක බලාගෙන යද්දි අවුලක් නැහැ. ලයිට් කණ්ණාඩියෙන් බලපුවම අතීතේ වෙන්නේ ලයිට් කණ්ණාඩියමයි බලා යන්නේ. ඉතින් අර මේ විසිරෙන එකට තියෙන කැමැත්ත තමයි අර මුලින්ම භාවනාව නිකන් කවුරු ආධුනිකයෙක් වේවා මේ ප්‍රවීණයෙක් වේවා පටන් ගද්දිම අර විසිරෙන ස්වභාවයට තියෙන කැමැත්තක් ඒකේ තුලම දුවන ගතියක් ඒකේ තුලම කැරගෙන ගතියක් තියෙනවා. එතකොට අර අරමුණට හිත තියද්දි පොළාපයින් ගතියක් එනවා. නිකන් ඕක මෙනේ කරන්න ඕනේ නැහැ ඔන්න ඔය නිකන් ඉන්න ඕක ටිකක් පේනවා නම් ඇතිනේ කියලා අර නිකන් ඒකට යන ගතිය අඩුයි. ඉතින් ඒක අර කාම තණ්හාවට තියෙන මේ ආසාවම තමයි තියෙන්නේ හැම දෙයකම ඒකත් එක්ක තමයි ද්වේෂයක් හටගන්නේ. ටිකක් තරහක් හටගන්නේ මේ අරමුණට හිත දාන්න. හැබැයි අරමුණට හිත දාලා අර ටික හිමීට ගෙවන් වෙද්දී ඔන්න අරමුණට ටිකක් ආසාවක් එනවා. අරමුණට ටිකක් ආසාවක් ආවට පස්සේ ඒකට ඔන්න එනවා ඒ අරමුණීම පැවැත්මට පුදුමාකාර කැමැත්තක් තියෙනවා. ඔන්න ඊට පස්සේ හරි චුට්ටක් බව දන්නවා පැත්තට ඇවිල්ලා අරකම නැවත එනවා නම් බොහොම හොඳයි. ඒකෙම ඇලිලා හිටිනවා. ඊට පස්සේ ඔන්න චුට්ටක් අරමුණ එහෙ වෙද්දී හරි අමාරුයි. නැත්නම් අරමුණ නැති වෙලා යද්දී අරමුණ බොඳ වෙලා යද්දී අරමුණ ගෙවන් වෙලා යද්දී අන්න ටිකක් අප්සෙට් යනවා. ඊට පස්සේ ඔන්න මේ අරමුණු නැති ස්වභාවයක්වත් අද්දික්තියොත් එහෙම ඒකට ඕන ටිකක් බය තියෙනවා. ඊට පස්සේ ඒ අරමුණට තියෙන කැමැත්ත. ඊට පස්සේ ඒකෙනුත් මිදිලා අර අරමුණු නැති ස්වභාවයට ගියාට පස්සේ ඔන්න ඒකටත් කැමැත්ත ඇති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අර තණ්හාව ඔය හැම තැනම බෙදිලා යනවා. අපිට තියෙන්නේ ඒ මොකුත් නොකර නිකන් ඉතින් ඔය තුනේම කැරකි යන්නේ. අරමුණු තියෙන ස්වභාවය අපිට හම්බෙනවා අරමුණු නැති ස්වභාවය හම්බෙනවා ආයේ කාම විතරක ටික හම්බෙනවා මේ ටික රොටේට් වෙවි යද්දි මේ අර තමන්ගේ තියෙන තණ්හාව කෝකටත් එල්ල වෙනවා වෙනස් වුණාට පස්සේ ටික වෙලාවක් යද්දි ඒ තියෙන පද්ධතියට ඔන්න කැමැත්තක් එනවා ඊට පස්සේ ඒක ඔන්න ඒකට ටිකක් අපිට වෙද්දි ඔන්න වෙන ඒකට කැමැත්ත ආපුවාම විභව තණ්හාව ඇවිල්ලා ඔන්න ඒ දේවල් වලට ඕම කැරක් යද්දි අර තණ්හාව කොහෙත් වැඩ කරනවා ඉතින් අර මේ හැමදේම පාවිච්චි කරන්නේ අන්න අර තණ්හාව කඩා ගන්න කිව්වට පස්සේ හරි අමාරුයි ඒක ටිකක් දිරව ගන්න. නමුත් මේ ওই ස්වභාවයේ ආරණ්‍යගත වුණත් හැම තැනකදීම තියෙන්නේ ඕක. ඉතින් අර මේ විසිරිච්ච ස්වභාවයට අකමැති කැමැත්තක් තිබ්බට ඊට පස්සේ අරමුණට ආවට පස්සේ ඒකට අකමැති. ඉතින් ඕ වගේ අර අතින් අතට ගිනි පෙළෙල මාරු කරන සිද්ධියක් තමයි තියෙන්නේ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ අර ඒ ටික බලාගෙන ඉඳීම පමණයි. බලාගෙන ඉද්දි තේරෙනවා මේ එන්න විවේකයට බර ගතියක්. අර ඇත්තට අර ප්‍රශ්න වලට අත දාන්න නැති ගතිය. වැඩිපුරම මේ අන්ත දෙකට යන අඩු ගතියක්. ටිකක් මැදට එන ගතියක් මේ කාලයක් යද්දි තමයි වෙන්නේ. අවුරුදු ගාණක් යද්දි Tamanට තේරෙනවා කොච්චර තරම්ම පිස්සු ගෙලින්නෙත් නැහැ. නමුත් ඒ සිතුවිලි ටිකම තියෙනවා. නමුත් එච්චරම වැලියු එකක් දෙන්නේ නැහැ. පොඩ්ඩක් විවේකයට බර ගතියක් චුට්ට හැදීගෙන එනවා. ඉතින් ඒක තමයි කාගෙත් වෙන්නේ. එහෙමයි සාරණස වාසි හොඳටම පැහැදිලි කිරීම කරා. පොඩි අතුරු ප්‍රශ්නයක් ඒකම සඳහන් දැන් වංශේ සතහන් කර විදිහට ඒ තණ්හාව කියන එක එතකොට ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිපදාවේ මුල ඉඳලම තියෙන දෙයක් නේ ස්වාමීන් වහන්සේ කියන්නේ
ඔව් අනිවාර්යයෙන්ම ඒක ඒ තණ්හාව අපි හිතනවා යම් කිසි මට්ටමකට හිත මේ තැම්පත් කරගත්තාම හරි කියලා. නෑ තැම්පත් කරපු එකටත් තණ්හාවක් ඇති වෙනවා. මේ අරමුණු තියෙන ස්වභාවයටත් ඇතුළත කතන්දරයක් හදනවා අරමුණු නැති ස්වභාවයටත් ඇතුළත කතන්දරයක් හදනවා. කොහොම කරත් කතන්දරයක් හදනවා ඇතුළේ ඉන්න කෙනා. ඉතින් ඒකෙදි හොඳට බලපුවම අර කතන්දරේ නැතිව ගියාට පස්සේ ඇත්තටම මේක මේ ගත්ත අත්දැකීමවත් කියා ගන්න වචන නැහැ. එතකොට මේ විඥානය ඇත්තටම අසරණ වෙලා. එතකොට අන්න තැන. එතකොට ඒකට පොඩ්ඩක් අපි අකමැති ඒක නිකන් වැරදුනා වගේ ඒක නිකන් අප්සෙට් එකෙන්ට යද්දී. නමුත් මේ එන්ට යවෙනවා. ඉතින් ඒක තමයි පටන් ගද්දී තියෙන තණ්හාවම තමයි එන්න මේ සියුම් වෙන දෙයටත් සියුම්ම හටගන්න. ස්වාමීන් වහන්සේ ඒකේ මේ වාසිය අවසාන ප්‍රශ්නේද? අවසාන ප්‍රශ්නේ. ඒකේ ස්වාමීන් වහන්සේ දැන් අපි හිත ඇතුලෙන් කියනකොට දැන් මමයා කියනවද නැත්නම් මේක ඇත්තටම ප්‍රඥාව දැන් ඉගෙන ස්වාමීන් වහන්සේ සක්මනම ගමුකෝ සක්මනේ හොඳට ඇවිදිනවා. ඔන්න එකපාරටම තේරෙන හොඳට සකස් වුණා සතිය පිහිටියා. ඔන්න ඒකම නිකන් හිතෙනවා දැන් වේගය දැන් අඩු කරන්න ඕන SMS දාන්න ඕන. දැන් එහෙම ස්වාමීන් වහන්සේ දැන් ඒක අල්ලන්න පුළුවන්ද මේ මමයාද කියන්නේ නැත්නම් මේක ප්‍රඥාවද කියන්නේ? ඇතුලේ කතාව කොහොම ගත්තත් බර වැඩිපුර ප්‍රමාණයක් කරන්නේ අර පැහියම තමයි. ඇතුලේ ඉන්න මෝඩයම තමයි කියන්නේ. දැන් ඉතින් ඇත්තටම ගත්තට පස්සේ ස්වභාවිකව වෙනවනේ. ස්වභාවිකවම ස්ලෝ වෙන එකත් වෙනවා ස්වභාවිකවම අරමුණ මේ දැනීම නොදැනීම දෙකම සිදු වෙනවා. එතකොට ඇතුළින් එක්කෙනා ගොඩක් වෙලාවට හොඳක් හෝ නරකක් හෝ කිව්ව දෙකම ගන්නේ සංස්කාර වලට ඒ දෙකෙන්ම දුක හට ගන්නවා. හැබැයි ඒ කියලා අපිට ওই දෙකම මුලින් අතාරින්න බෑ. අන්ත දෙකම මුලින්ම අතාරින්න බෑ. නමුත් ඒකේ මැද අල්ලා ගන්න ඕන මෙයා මොකද්ද මේ ඇතුළින් ඉන්න කෙනා කියන්නේ. හරි දැන් ඔයාට ස්ලෝ කරන්නද ඕන. හරි ඕන්න ස්ලෝ කරා. හරි දැන් මොකද්ද ඔයාගන්නේ? දැන් පොඩ්ඩක් ස්පීක් කරන්නකෝ. කියලා කොහොම කරත් ඇතුලේ ඉන්න එක්කෙනා මේ දෙපැත්ත කොටවන ගතියක් තියෙනවා. ඒ කියන්නේ එයාම තමයි කියන්නේ මදුරුවෙක් ආවට පස්සේ මරන්න කියලා. ඊට පස්සේ එයාම තමයි අහන්නේ මදුරුවා මැරුවේයි කියලා. ඉතින් කෝකද මමයා කියන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ ඇතුලේ ඉන්න එක්කෙනා කොහොම කරත් හදන්නේ මම සහ මම නොවන කියන කතන්දරය තමයි හදන්නේ. ඒ හදන තාක්කල් ඇතුළත ඉන්න එක කොහොම කරත් රවට්ටන එක තමයි අපිව කරන්නේ. අවිද්‍යාවට ලක් කරන එක. ඉතින් ඒකින්ද තමයි සබ්බේ සංඛාරා දුක්ඛ. ආය මුකුත් නැහැ ඇතුළේ හැදෙන සංස්කාර, ඇතුළේ හැදෙන කතා සියල්ලම දුකට හේතු වෙනවා. සියල්ලම වෙනස් වෙනවා. මේ එපා කියද්දි මේ ඕනේ කිය. අන්න ඒ වගේ දෙපැත්ත පටලවන ගතිය කොහොම කරත් අරමුණේ හැම තැනකම තියෙනවා. ඉතින් ඒකෙන් තමයි ඒක එකපාරට නැති කරන්න බෑ. හැබැයි ඒක දැක ඉන්න තමයි තේරෙන්නේ අපෝ මේ ඇතුළේ ඉන්න එක මොනවා කිව්වත් වචයක් කියන්නේ. ඇතුළේද කතාව හැදුවහම මොනවා කරත් කොහොම හරි පැහිකමක්මයි හදන්නේ. මම යමයි උලුප්පන්න හදන්නේ. නමුත් ඇතුළත මේ නුවණ වැඩ කරන මොහොතක් තියෙනවා. ওই ටික දකින්න වෙලාව සහ ওই ටික දැක්කට පස්සේ දෙන අර්ථකථනයක් තියෙනවා. ඒක අනුමාන ඥාන වලින් ඒක මේ ඇතුළතින් මේ හට ගන්නවා. නමුත් අපි කියලා මම කියලා හදන කතන්දර ඔක්කොම දුක පිණිසමයි හේතු වෙන්නේ. මේ ඉතින් මුලින් අපි ඒක මොකවත් නොහද ඉන්නේ නැහැ. මුලින් අපුඤ්ඤාභි සංස්කාර වලින් පුඤ්ඤාභි සංස්කාර වලට එනවා. ඒකනේ අපි භාවනා කරන්නේ. ඒකනේ අපි මල් පූජා කරන්නේ. නැත්නම් මොනවා හරි දෙයක් ආගමක් අදහන්නේ. ඊට පස්සේ තමයි එතනින් එහාට තමයි වැඩ ටික තියෙන්නේ. එතනින් එහාට යන වැඩ ටික තමයි ඔය මේ භාවනාව හරහා වෙන්නේ. ඉතින් ඒකෙදී ඔය මමයා හැදීම සහ නොහැදීම දෙකම සිදු වෙනවා. ඉතින් අර මමයා ටිකක් ගැලවෙන තැනදී කට්ටියට ටිකක් ඔක්කාර එනවා. ටිකක් පිළිගන්නේ නැති මට්ටමකට යනවා. මොකද්ද උනේ කියලා හොයාගන්න බෑ. ඉතින් ඒක මුලින් එක්ස්පීරියන්ස් කරෙන්න බැරි වුණාට අත්දැකීමෙන් ඒක විඳ ගන්න බැරි වුණාට එන්න ඒ පැත්තට අත්දැකීම් ටික බහුල වෙන ගතියකින් තමයි තේරුම් ගන්න පුළුවන්. ඒක මෙතනදී මේ ඉර ගහලා පෙන්වන්න බෑ ඔය කිසිම කරුණක්. ධර්මයේ තියෙන කිසිම කරුණක් මෙන්න මෙතනින් තමයි විරියනව දින්නේ. මෙතනින් තමයි සතිය පටන් ගන්න. මෙතනින් ධම්මවිචය පටන් ගන්න. මෙතනින් තමයි මම කියන එක ඇති වෙන්නේ. මෙතනින් තමයි මම නැති වෙන්නේ කියලා ඉරක් ගහන්න බෑ. හැබැයි යෝගාවචරය කියද්දි තේරෙනවා හරි මෙයා මේ මමයා නැති තැනකට යන්න උත්සාහ ගිහිල්ලා තියෙනවා. නමුත් මෙයා යන්න දීලා නැහැ. නැත්තම් මෙයා ගිහිල්ලා තියෙනවා. මෙයා බය වෙලා තියෙනවා. නැත්තම් මෙයා ගිහින් එතන මෙයාට මේ
ව්‍යාකරණ දාගන්න බෑ, කතා කරලා කියන්න බෑ මෙයාට. අන්න ඒ වගේ එයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඒක කියන්න පුළුවන්. එයා ඒකම එයාටම අත්විඳින්න පුළුවන් මොනවත් නැති වුණත් එතෙන්ට තමයි යන්නේ. ඉතින් අර බය තමයි තියෙන්නේ හැම දෙයකටම එතෙන්ට යන්න. නැත්තම් මේ පාලනය කරන්න හදන්නේ, කන්ට්‍රෝල් කරන්න හදන්නේ මේ ඇතුළත තියෙන බයෙන්. ඔන්න ඔය බය චුට්ට නැති වෙලා අර ස්වභාවික ගලණයට ඉඩ දෙද්දී එතන කරන්නෙක් නැහැ, කියන්නෙක් නැහැ, කියන්න දෙයක් නැහැ, කාටවත් කියලා වැඩක් නැහැ, ප්‍රකාශයක් කරලත් වැඩක් නැහැ. හැබැයි එහෙව් එකෙත් කරන්න අපි ටික හුරු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිං බොහොම තමයි ලස්සන පැහැදිලි කිරීම කරා. තෙරුවන් සරණයි. හරි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, chat එකේ තව ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා, ඉදිරිපත් කරන්න අවසරයිද? ඔව්. ආනාපාන සතිය සිදු කරන විට ගැටෙන ස්ථානය සිහි නොවි හුස්ම ගන්නා විට සීතලද පිටවන විට සීතල අඩු බවද වැටහේ. කය පිළිබඳව වැටහීමක් නැත. සිහියෙන් ආහාර ගන්නා විට රසට වඩා ආහාරයෙහි උණුසුම් සීතල බවද වැටහෙයි. තවද ආහාරයෙහි ගැටීම සිහිවේ. ආනාපාන සතියට අදාළව ඉදිරියට කුමක් කළ යුතුද? උපදෙස් පතමි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. ආනාපානයේ දැන් ඔය වගේ මුලින් දැනෙන ටිකේ හොඳට බලන්න ඕනේ. මේ තව වෙනස්කම් පේන්න ගනි. ඒකේ තියෙන දිග කෙටි බව, ඒකේ තියෙන රළු සියුම් බව, අපහසු පහසු බව, සැහැල්ලු ගොරෝසු බව, මේ වගේ ගොඩාක් ඔය මේ සීතල ඇතුල් වෙන එකේ සීතල වැඩි ගතියත්, සීතල පිට වෙන එකේ සීතල අඩු ගතියත් වගේ මේ වගේ වෙනස්කම් හොඳට දකින්න අපි මේ හටගන්නේ එකේ හොඳ මේ මාස්ටර් වෙනවා. නැත්නම් හොඳ අත්දැකීම් ටිකක් අපිට ලැබෙනවා මේ සමුදේ පැත්තේ, නැත්නම් මේ හට ගැනීම පැත්තේ, නැත්නම් මේ ආනාපානෙ මොන වගේද, ආනාපානෙ හට ගැනීම මොන වගේද, මෙන්න මේ ටික හොඳට බලන්න ඒක තුල ආයේ මේ බලන්න දෙයක් නැති මට්ටමට එනකම්ම නැත්නම් මේක තමයි මේ වෙන්නේ කියන එක හොඳට මේ හොඳ අත්දැකීම් ටිකක් ගන්න තමයි ඊට පස්සේ තමයි ඒක තුල හොඳ ස්ථාවර ගතියක් ඇති වෙලා අන්න ඒ පදනම උදේ ඉඳන් තමයි බලන්න පුළුවන් හොඳට මේ නැති වෙන පැත්ත. ස්වභාවිකවම ওই ටික වෙනවා ඇත්තටම කියලා කරන්න දෙයක් නැහැ. ඔය ටික දිගටම කරගෙන යන්න තියෙන්නේ. ඉතින් අර එන්න කාලය වැඩි වෙයි. මේ තැන් වලින් සතිය අහුවෙන්න පුළුවන්. කෑම කද්දී ඊට පස්සේ ඔය දිනදා වැඩක් කරද්දී කතා කරද්දී කාත් එක්ක හරි එකපාරට සතිය අටගෙන එතකොට ටිකක් පොඩ්ඩක් මොකද්ද නිකන් වෙයි අමුත්තක් නිකන් යකෝ මම මේ මොකද්ද කරන්නේ, කොහෙද යන්නේ, මොනවද මම මේ කියන්නේ, මම මෙතන වැරදුනා නේද කියන එක සතියෙන් පෙන්නලා දෙයි. නමුත් ඒක පිළිබඳ මේ තරහ ගන්න නැතුව, ඒක පිළිබඳ කලබල වෙන්නේ නැතුව හොඳට මේ සතියෙන් මේක පෙන්නලා දුන්නේ ලොකු දෙයක් කියලා ඒකට අනුග්‍රහ කරගෙන යෑම තමයි මේ කියන්න තියෙන්නේ. ඉතින් ඉදිරියට තව විස්තර ඕකේ දකින්න හම්බෙයි. ඉතින් අර විස්තර වලට සාදරයෙන් නැත්තම් මේ වෙනස් වීමට කැමැත්ත ඇතුව හොඳට වෙනස් වෙන්නේ මොකද්ද, වෙනස් වුණාට පස්සේ මොකද්ද කියන එක හොඳට නිරීක්ෂණය කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක වෙනවා. ඉදිරියටත් කරන්න දෙයක් නැහැ. ඔහොම අනුග්‍රහ කරගෙන යන්න කියන එක තමයි කාලය වැඩි කරන්න කියන එක තමයි කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිං ඒ උපදේශ වලට. අපිට තව කවුරුවත් අත උස්සලා කතා කරන්න කැමැත්ත දක්වලා නැති නිසා අපි වැඩසටහන මෙතනින් අවසන් කරමුද ස්වාමීන් වහන්සේ? ඔව් නේද, අපිට අද දවසට ප්‍රශ්න ඉච්චරයි වගේ. එහෙමයි අපිට නවත්තන්න පුළුවන්. මෙමයි පත්මනන්දට මම ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන්දනා කරන අද වැඩසටහන අවසන් කරමු කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපිට ඊටමත් වටිනා ධර්ම දේශනාවක් ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අසන්නට ලැබුණා. ඒ වගේම ඔබ වහන්සේලා දෙදෙනාම අපගේ මේ සතිය පිහිටීමට සම්බන්ධ ප්‍රශ්න ඊටා සාර්ථකව අපට විසඳලා දුන්නා. ඔබ වහන්සේලාටත් අපට මේ අවස්ථාව ලබා දුන්න ගරු නායක ස්වාමින් වහන්සේටත් ඒ වගේම අනිකුත් සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පිනෙන්
ඉතා දීර්ඝ කාලයක් ජීවත් වීමට ලැබේවා, නිරෝගීව ජීවත් වීමට ලැබේවා. එමෙන්ම මේ සසර ගමන ඉක්මනින් කෙලවර කර ගැනීමට ලැබේවා. අප හා සම්බන්ධ වන මේ සියලුම දෙනාගේ මේ සසර ගමන මේ හේතුවෙන් කෙලවර කර ගැනීමට, ඉක්මනින් කෙලවර කර ගැනීමට හැකි වේවා. මම දෙවියන්ට පින් දීම සඳහා ගාථා කියන්නම්. දෙවියන්ටත් පින් කැමති සියලුම සත්ත්වයන්ටත් පින් අනුමෝදන් කරමු. එත්තාවතා ජම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං